යෝගාවචරයන්ට බාධා කරන නීවරණයෝ. සත්වයාගේ සිත කිලිටි කරන, නුවණැස අඳුරු කරන, අන්ධ කරන, නිවන් මගට බසින්නට නොදී සත්වයන් පංචකාම නැමැති මඩ ගොහරුවෙහි ගිල්වා තබන, සසර දික් කරන, නිවන් මගට බට පුද්ගලයන්ගේ ඉදිරි ගමනට බාධා කරන, නිවන් මග අවුරන, සමහර විට නිවන් මගට බට පුද්ගලයන් ආපසු හරවා නැවතත් පංචකාම නැමැති මඩවලටම හෙළන නීවරණ නාමයෙන් හඳුන්වන ධර්ම පහක් ඇත. නිවන සොයන යෝගාවචරයන් විසින් ඒ ධර්ම දැන සිටිය යුතුය. ඒ ධර්මයෝ සාමාන්‍යයෙන් සකල සත්වයන්ගේ මහතුරෝය. විශේෂයෙන් යෝගාවචරයන්ගේ සතුරෝය. පිටතින් එන සතුරාගෙන් ගැලවීම පහසුය. නීවරණයෝ යෝගාවචරයන් කෙරෙහිම හටගෙන ඔවුන් තුලම වැඩි ඔවුනට අනර්ථය කරන සතුරෝය. එබැවින් ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කරය. සතුරෙකුසේ පෙනී සිටින සතුරාගෙන් ගැලවීම පහසුය. මිත්‍ර රූපයෙන් පෙනී සිටින සතුරාගෙන් ගැලවීම දුෂ්කරය. නීවරණයෝ මිත්‍ර රූපයෙන් එන සතුරෝය. එබැවින් යෝගාවචරයන්ට ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කරය. යෝගාවචරයන් නීවරණයන්ට වසඟ වී බෙහෙවින් පිරිහෙන්නේ මිත්‍ර රූපයෙන් එන නීවරණයන් හැඳිනගත නොහැකි වීම නිසාය. ගෙයකට මිත්‍ර රූපයෙන් පැමිණි සතුරා ගෙහිමියා හැඳිනගත හොත් එයින්ම ඔහු බිය වී පලා යන්නේය. එමෙන් సంతානෙහි හටගත් නීවරණය යෝගාවචරයා තමාගේ සතුරෙකු බව තේරුම් ගතහොත් හැඳිනගතහොත් එයින්මද ඒ නීවරණය දුරු වෙයි. යෝගාවචරයා නීවරණය හැඳිනගත නොහි එය පිළිගතහොත් ඒ නීවරණ සම්බන්ධයෙන් යෝගාවචරයාට සක්කාය දිට්ඨිය ඇතිවිය හැකිය. තණ්හාව ඇතිවිය හැකිය. සම්මෝහය ඇතිවිය හැකිය. එයින් උපන් නීවරණය පඳුරුලා වැඩෙයි. යෝගාවචරයා එයට වසඟ වී නිවන් මඟ පසු බසින්නේය. සමහර විට භාවනාව සම්පූර්ණයෙන්ම හැර නිවන් මගින් ඉවත්ව පංචකාම නැමැති මඩවලටම බසී. පොතපතින් හෝ ඇසීමෙන් හෝ නීවරණයන්ගේ නම් දැන සිටි පමණින් හෝ තමා තුළ හටගන්නා නීවරණයන් හැඳිනගත නොහැකිය. නොයෙක් ආකාරයෙන් පහළවන නීවරණයන් හැඳින ගැනීම අති දුෂ්කරය. සසර දුකින් මිදීම පිණිස ගිහිගේ හැර, නෑයන් හැර, ධනය හැර නිවන් මගට බැසීමක් වශයෙන් පැවිදි වන පින්වතුන්ගෙන් ඇතැම්හු ඔවුන් තුල නැගී ආ නීවරණයන් විසින් නැවත ගිහිගෙට යවනු ලබති. එහෙත් ඔවුහු තමන්ට ගිහිවන්නට සිදු වූයේ තමන් තුල හටගත් නීවරණයන් නිසා බව නොදනිති. සිවුරු හැර යාමේ හේතුව ඔවුන්ගෙන් විමසුවහොත් ඔවුන් සිවුරු හැරීමේ හේතුව වශයෙන් කියන්නේ අන් කරුණකි. එසේ කියන්නේ ඔවුහු තමන් තුල හටගන්නා නීවරණ හැඳින ගැනීමට අපොහසත් නිසාය. ඇතම් ගිහි පින්වත්හු සසල කරකිරී නිවන් ලබනු රිසියෙන් සිල් රැකීමට භාවනා කිරීමට පටන් ගනී. භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මගට බැස සිටින ඒ උපාසක උපාසිකාවෝ සමහර විට නීවරණයන් විසින් බාධා කිරීම නිසා කරගෙන ගිය සීල සමාදානය හා භාවනාව අතහරී. එහෙත් ඔවුහු නීවරණයන් මග හරස් කිරීම නිසා තමන් නිවන් මගින් ඉවත් වූ බව නොදනී. දැන් සිල් සමාදන් නොවන්නේ, භාවනා නොකරන්නේ කුමක් නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියන්නේ නීවරණයන් නිසා ඒවා හල බව නොව අනික් කරුණකි. එසේ කියන්නේ නීවරණයන් ඇතිවීම ඔවුනට නොදැනුණු නිසාය. නීවරණයන් ගැන දැනීම නැති ස්වසන්තානෙහි පහළවන නීවරණයන් හැඳින ගැනීමට නොසමත් යෝගාවචරයෙකුට භාවනාවෙහි යෙදී විදර්ශනා ඥානය දියුණු කොට මගඵල ලැබිය නොහැකිය.
සමාධිය වඩා ලෞකික ධානයක් වුවද නොලැබිය හැකිය. මෙකල ආරණ්‍ය සේනාසලවල හා භාවනා මධ්‍යස්ථානවලත් තවත් තැන්වලත් භාවනා කරන්නෝ බොහෝ ඇත. ඔවුන් අතර භාවනාවෙන් දියුණුවක් ලත් අය එතරම් දක්නට නැත්තේ නීවරණයන්ගෙන් කෙරෙන බාධාව නිසාය. භාවනාව කොට දියුණුවක් ලැබිය හැකි වීමට නම් නැග එන නීවරණයන් දුරු කර ගැනීමේ ශක්තියක් යෝගාවචරයාට තිබිය යුතුය. තමා තුළ නැග එන නීවරණයන් හඳුනා ගැනීමේ ශක්තියක් නැති යෝගාවචරයා හට කිසි කලක නීවරණයන් පැරදිය නොහැකිය. ඔහු නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනාවෙන් හෝ ඉවත් වෙයි. භාවනා නොහලේද දියුණුවක් නොලබාය සැමදාම එක තත්වයේම හෝ හිටී. සමාධිය හා විදර්ශනා ඥානය දියුණු කරගත හැකි වීමට තමන් තුළ පහළවන නීවරණයන් තේරුම් ගත හැකි ශක්තිය ඇති කරගත යුතුය. පොතපත කියවීමෙන් හා ඇසීමෙන් නීවරණයන් ගැන ලබා ඇති දැනුමෙන් පමණක් තමා තුළ පහළවන නීවරණයන් තේරුම් ගත නොහැකිය. තමාගේ සිත ගැනත් තමා කෙරෙහි පහළවන කාමච්ඡන්ද ආදීන් ගැනත් විමසිල්ලෙන් සිට ඒ දැනුම ඇති කරගත යුතුය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යයි කියා නීවරණ ධර්ම පහක් ඇත. කාමච්ඡන්ද නීවරණය කාම වස්තුන් සම්බන්ධයෙන් ඇතිවන ආශාව කාමච්ඡන්දයයි. ඕනෑකම, ලෝභය, රාගය, ආලය, ආදරය, ප්‍රේමය, තණ්හාව යන නම් වලින් කියවෙන්නේද ඒ ආශාවයි. කාම වස්තුහු බොහෝය. සිත කය දෙකට ඇතිවන සැපය ප්‍රධාන කාම වස්තුන්ය. ඒ සැපයට හේතු වන සියලු වස්තුහුද කාම වස්තුහුය. අඹුව, සැමියා, දූ දරුවෝ, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, නෑ මිතුරන්, දැකීමට ආශ්‍රය කිරීමට කැමති වන අන්‍ය ස්ත්‍රී පුරුෂයෝ, රජු, සිටුවරු, සෙන්පති, අගමැතිවරු, ඇමතිවරු, ජනපතිවරු ආදී උසස් පුද්ගලයෝය. මිනිසුන්ට ප්‍රයෝජනවත් ගව ආදී සත්වයෝ, වනසත්හු, ජලයේ ජීවත් වන සත්තු යන මේ සියල්ලම කාම වස්තුහුය. යාම් ඊම් බැලීම්, සිනාව, කතාව, නැටුම් ගැයුම්, ක්‍රීඩාව යනාදී සත්ව ක්‍රියාවෝද කාම වස්තුහුය. ඉරහඳ තාරකා, කඳුහෙල්, ඇලදොල, ගංගා, විල්, වැව්, පොකුණු, මුහුදු, ගස්වැල්, කැලෑ, රන් රිදී, මුතුමැණික්, දියගිනි සුළං, ආලෝක, අන්ධකාර, ශීත උෂ්ණ ආදී ස්වභාවික වස්තුහුය. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ගෙවල්, රථ, ඇඳපුටු මේස, භාජන හා මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස තනා ඇති සියල වස්තුහු යන මේ සියල්ලෝම කාම වස්තුහුය. උපාධි, තනතුරු, ගරු බුහුමන්, කීර්ති, ප්‍රශංසා, විද්‍යා, ශිල්ප, ශාස්ත්‍ර යන මේවාද කාම වස්තුය. විහාර, දාගැබ්, බෝධි වෘක්ෂ, බුද්ධ රූප, අරහන්ත රූප, බෝධිසත්ව රූප, දේව රූප, සර්වඥ ධාතු, අරහන්ත ධාතු, බණපොත්, පාත්‍ර, සිවුරු, වටාපත් යන ආගමික වස්තුහුද කාම වස්තුහුය. කාම වස්තුන්ගෙන් සම්පූර්ණයෙන් වෙන්ව සාමාන්‍යයෙන් මිනිසුන්ට තබා යෝගීන්ටද වාසය කළ නොහැකිය. එබැවින් නීවරණයන් අතුරින් බෙහෙවින් ඇතිවන නීවරණයත් යෝගීන්ට වඩා බාධා කරන නීවරණයත් කාමච්ඡන්ද නීවරණයයි. කාම වස්තුන් අනුව ඇතිවන කාමච්ඡන්දයෝද බොහෝය. දැකීමට කැමතිවන අමුදරු, නෑ මිතුරන් දැකීමේ ආශාව, රජුන්, ඇමතිවරුන් ආදී උසස් පුද්ගලයන් දැකීමේ ආශාව, විශේෂ පුද්ගලයන් දැකීමේ ආශාව, සෝබන ස්ත්‍රී පුරුෂයන් දැකීමේ ආශාව, ක්‍රීඩා, නැටුම් දැකීමේ ආශාව, පෙරහැර දැකීමේ ආශාව, ජන සන්නිපාත දැකීමේ ආශාව, නගර ග්‍රාම, කෙත්වතු, කඳු කැලෑ, ඇලදොල, ගංගා, විල්, වැව්, පොකුණු ආ නොයෙක් සතුන් දැකීමේ ආශාව,
ලස්සන ගොඩනැගිලි ආදී වස්තුන් දැකීමේ ආශාව, කෙත්වතු ගෙවල් මුදල් ආදී කාම වස්තුන් ලබා ගැනීමේ ආශාව, ලබාගත් කාම වස්තුන් දියුණු කිරීමේ හා පරිස්සම් කිරීමේ ආශාව, දූ දරුවන් සුරතල් කිරීමේ ආශාව, ඔවුන් හා එක්ව විසීමේ ආශාව, ඔවුන් වැළඳ ගැනීමේ ආශාව, ඔවුන්ගේ බොළඳ හිනා ඇසීමේ ආශාව, නොයෙක් මිහිරි ශබ්දයන් ඇසීමේ ආශාව, මිහිරි ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාව, අමුදරුවන් සිප ගැනීමේ ආශාව, දරුවන් දියුණු කිරීමේ ආශාව, ප්‍රණීත ආහාර පාන වැළඳීමේ ආශාව, වස්ත්‍ර ආභරණ වලින් කය සරසා ගැනීමේ ආශාව, අමුදරුවන් සැරසීමේ ආශාව, වාසස්ථානයේ සැරසීමේ ආශාව, සැපගෙන දෙන ඇඳපුටු ආදීෙහි විසීමේ ආශාව, ඇතැම් අයගේ ශරීර ස්පර්ශය ලැබීමේ ආශාව, හොඳ වාහන වලින් ගමන් කිරීමේ ආශාව, මංගල උත්සව ආදී නොයෙක් උත්සව වලට සහභාගී වීමේ ආශාව, උත්සව පැවැත්වීමේ ආශාව, ශිල්ප ශාස්ත්‍ර උගෙනීමේ ආශාව, උපාධි ලැබීමේ ආශාව, තනතුරු ගරු බුහුමන් ලැබීමේ ආශාව, ස්තුති ප්‍රශංසා ලැබීමේ ආශාව යන මේවා මිනිසුන්ට ඇතිවන කාමච්ඡන්දයන්ගෙන් සමහරකි. කාමච්ඡන්දයන් බොහෝ ඇති නමුත් ඒ සියල්ල එක් අයෙකුට ඇතිවන්නේ නොවේ. ගිහියන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ගිහියන්ගෙන්ද බාලයන්ට ඇතිවන කාමච්ඡන්ද, තරුණයන්ට ඇතිවන කාමච්ඡන්ද, මහල්ලන්ට ඇතිවන කාමච්ඡන්ද, උගතුන්ට, පොහොසතුන්ට, දුප්පතුන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ගෙන්ද පන්සලවල පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ආරණ්‍ය පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද ආදී වෙන වෙනම ඇත. වෙනසක් නැතිව සැමටම ඇතිවන කාමච්ඡන්ද ඇත. ධනය රැස් කරගෙන අමුදරුවන් ඇති කරගෙන ඔවුන් හා පස්කම් සැප විඳිමින් විසීමේ ආශාව ගිහියන්ට ඇතිවන මහා කාමච්ඡන්දයයි. අවිද්‍යාවෙන් හා කාමච්ඡන්දයෙන් නුවණැස අන්ධ වූ ඒ පුද්ගලයා සිතන්නේ තමා කරන්නට ඇති උසස්ම දෙය කම්සප විඳීමය කියාය. එයින් ඔහුට නිවන් මඟ වැසෙයි. අපාය මාර්ගයේ විවෘත වෙයි. පස්කම් සැප විඳීමෙන් ඒ සඳහා ධනය සැපීමේත් අමුදරුවන් පෝෂණය කිරීමේත් යෙදීම අපාය මාර්ගයේ ගමන් කිරීමය. කිසි කුසල ක්‍රියාවක නොයේදී පව්කම්වල යෙදුනා වූ ඒ පුද්ගල තෙමේ ඉහතකී කාමච්ඡන්දය නිසා මරණින් මතු අපායටද පැමිණෙයි. ඇතමෙක් වර්තමාන ජීවිතයේදී හැකිතාක් කම්සැප විඳ මරණින් මතු දිව්‍යමය කාම සම්පත් විඳීමටද බලාපොරොත්තු වී ධන සැපීම් ආදීෙහි යෙදෙන අතර දාන ආදී පින්කම් වලට යෙදෙති. සසර කොට කර ගැනීම සඳහා සීල භාවනා ව්‍යාපාරයන්හි නොයෙදෙති. ඒ කාමච්ඡන්දයෙන් ඔවුනට නිවන් මඟ වැසී සංසාර මාර්ගයේ විවෘත වෙයි. ඇතැම් පින්වත්හු ආර්ය ධර්මය අසන්නට ලැබී ආර්ය ධර්මයේ දත් සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබී සංසාරයේ නපුර හා නිවනෙහි අගය තේරුම්ගෙන සසර දුකින් මිදීමේ අටියෙන් නිවන් මඟට බැසීමක් වශයෙන් සීල භාවනාවන්හි යෙදති. ඒ පින්වතුන් කෙරෙහිද මේ කාමච්ඡන්ද නීවරණය නැගාවුත් ඔවුන් භාවනාවෙන් පහකොට සමහර විට දූ දරුවන්ගේ කටයුතු වල යොදවයි. සමහර විට සහෝදර සහෝදරියන්ගේ කටයුතු වල යොදවයි. සමහර විට නෑමිතුරන්ගේ කටයුතු වල, සමහර විට තමන්ගේම කෙත්වතු ආදී කටයුතු වල යොදවයි. කාමච්ඡන්දයෙන් කෙරෙන බාධාව නිසා ඔවුන්ගේ භාවනාව කඩ වෙයි. එයින් ඔවුනට සමාධිය දියුණුවක් හෝ විදර්ශනා දියුණුවක් නොලැබේ. සමහර විට තරමක් දියුණුව තිබූ සමාධිය පිරිහෙයි. විදර්ශනා ඥානය පිරිහෙයි. සමහර විට ඒ කාමච්ඡන්දය ඔවුන් තුල කුසල ඡන්ද රූපේ නැති වෙයි.
කුසල ඡන්ද රූපේ නැති වූ කාමච්ඡන්දයෙන් මෙහෙයන ලද යෝගාවචරයා භාවනාව හැර පුණ්‍ය උත්සවයන්ට සහභාගී වෙයි. පුණ්‍ය උත්සව පවත්වයි. තමාගේ භාවනාව නවත්වා අනුන් නිවන් නැවීමට උත්සාහ කරයි. අනුන් ලවා සිල් රැකවන්නට භාවනා කරවන්නට උත්සාහ කරයි. ඒ හේතුවෙන් තමා ලබා සිටි සමාධියක් විදර්ශනා ඥානයක් තිබුණා නම් එයින් පිරිහෙයි. යෝගාවචරයා හට එය කාමච්ඡන්දයෙන් ආවරණය වූ බව නොදැනේ. පංචස්කන්ධයේ නපුර සංසාරයේ නපුර තේරුම්ගෙන නිවන් මගට පිවිසීමක් වශයෙන් ගිහිගේ හැර නෑමිතුරන් හැර ධනය හැර පැවිදි වූ කුල පුත්‍රයන්ටද නොයෙක් විට කාමච්ඡන්දය බාධා කරයි. සමහර විට නැගී ආ කාමච්ඡන්දයෙන් පැවිද්ද නවතාද ගිහි බවට යවනු ලබයි. සමහර විට රහසේ කම්සැප විඳින දුස්සීලයේ කරනු ලැබේ. සමහර විට කාමාශාවෙන් හැමදාම තැවෙමින් සිටින පුද්ගලයෙක් කරනු ලැබෙයි. බොහෝ සිව්පස ඇතිව ගරුබුහුමන් කීර්ති ප්‍රශංසා ඇතිව උසස් තත්වයෙන් ජීවත් වීමේ ආශාව වූ කාමච්ඡන්දය ඇතැම් පැවිද්දන්ට කුසල ඡන්ද ස්වරූපයෙන් ඇතිවෙයි. එයින් නුවණැස වැසී ගිය පැවිද්දා ශ්‍රමණ ධර්මයේ යයි කියනු ලබන සමත විදර්ශනාව වැඩිමෙහි නොයේදී පරාර්ථ සේවය කරමි බුදුසසුන දියුණු කරමි කියා විවිධ භාෂා ශාස්ත්‍ර ආදී ඉගැන්වීම සමාජයට සේවය කිරීම ආදී නොයෙක් වැඩවල යෙදෙයි. විහාර චෛත්‍ය දහම්හල් පොත්ගුල් සංඝාවාස ආදී ගොඩනැගිලි කරවීමෙහි යෙදෙයි. බණ පින්කම් පිරිත් පින්කම් කරවීමෙහි පෙරහැර කරවීමෙහි ධර්ම ප්‍රචාරය කිරීමෙහි ගෝලයන් තැනීමෙහි අනුන් ලවා භාවනා කරවීමෙහි යෙදෙයි. ඒවා කුසල ක්‍රියා වුවද ඒ පැවිද්දාට ඒවායින් නිවන් මඟ ආවරණය වෙයි. මේ කාමච්ඡන්ද නීවරණය තරුණ පැවිද්දන්ට බොහෝ පීඩා කරන්නකි. බොහෝ තරුණ පැවිද්දන් සිවුරු හැර යවන්නේද මේ කාමච්ඡන්ද නීවරණයයි. ආරණ්‍යගත පැවිද්දන්ට ඕදාරික කාමච්ඡන්දය ඇතිවීම අඩුය. එහෙත් ඔවුනටද නොයෙක් විට කුසලච්ඡන්ද ස්වරූපයෙන් කාමච්ඡන්දය ඇතිවිය හැක. ආරණ්‍යගත පැවිද්දන් භාවනාව අතපසු කොට භාවනාවෙන් ලැබිය යුතු ප්‍රතිඵලය ලැබෙන්නට පෙර ගෝලයන් තැනීම, ස්ථාන දියුණු කිරීම, මහා පූජා පැවැත්වීම ආදී අන් නොයෙක් වැඩවල යෙදෙන්නේ කුසලච්ඡන්ද රූපයෙන් එන කාමච්ඡන්දයේ මෙහෙයීමෙනි. භාවනාවෙහි යෙදී තරමක් දුර සමාධි ප්‍රඥා දියුණු කරගත් යෝගාවචරයන්ට සමහර විට ඔවුන්ගේ භාවනාව පිළිබඳවම ලබාගත් සමාධිය පිළිබඳව විශේෂ ඥානයන් පිළිබඳ සියුම් ලෙස කාමච්ඡන්ද නීවරණය ඇති වී ඔවුනට භාවනා මාර්ගය ආවරණය කරයි. තරමක සමාධියක් ලැබූ යෝගාවචරයා හට ලැබූ සමාධිය පිළිබඳ ආශාවක් ඇති වෙයි. ඒ කාමච්ඡන්දය බව ඔහුට නොදැනේ. ඒ කාමච්ඡන්දය නිසා භාවනා කරන කල්හි ඔහුගේ සිත භාවනා මාර්ගයේ නොපැවතී තමා ලැබූ සමාධියටම යොමු වෙයි. ඔහුට දැන් මම කොතරම් උසස් තත්වයකට පැමිණ ඇත්තෙමිද, මට දැන් මෙපමණ පෑ ගණනක් සමාධි වී සිටිය හැකිය යනාදී සිත් පහළවන්නට පටන් ගනී. එයින් භාවනා මාර්ගයේ ආවරණය වී යෝගාවචරයා සමාධියෙන් පිරිහෙයි. විදර්ශනා දියුණු කරගත් තැනැත්තාටද එසේම කාමච්ඡන්දය නිසා තමාගේ විදර්ශනා දියුණුව ගැනම සිත් ඇතිවන්නට පටන් ගනී. ඒවායින් ඔහුට විදර්ශනා මාර්ගයේ වැසෙයි. සමහර විට යෝගාවචරයන්ට නොලැබූ ධ්‍යාන අභිඥා මාර්ගඵලයන් පිළිබඳ සූක්ෂම තෘෂ්ණාවක් ඇති වෙයි. එයද කාමච්ඡන්දයයි. ඒ කාමච්ඡන්දය නිසා භාවනාව පටන්ගත් කලෙහි යෝගාවචරයාගේ සිත නොලැබූ ධ්‍යාන ආදියට යන්නට පටන් ගැනීමෙන් භාවනා මාර්ගය වැසෙයි. යෝගාවචරයන්ට ඊටාම බාධක නීවරණය කාමච්ඡන්දයයි. එබැවින් යෝගාවචරයන් විසින් කාමච්ඡන්දයෙන් විශේෂයෙන් පරිස්සම් විය යුතුය.
ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නීවරණයන් ප්‍රහාණය කර නැති පුද්ගලයන් කෙරෙහි වරින් වර නීවරණයන් මතුවීම ස්වභාවයකි. විදර්ශනාව නවත්වන මගඵල නිවන් ලැබීමේ මග වසන නීවරණයන්ගේ මතුවීම ඒවා අඩු කරගත හැකි වීම පිණිසත් උපන් නීවරණයට වැඩෙන්නට නොදී වහා දුරු කරගත හැකි වීම පිණිසත් යෝගාවචරයන් විසින් නීවරණ හඳුනාගත හැකි නුවණ ඇති කරගත යුතුය. නීවරණ ඇතිවීමේ හේතු දැන ඒවායින් වැළකිය යුතුය. නීවරණ නොයිපදීමේ හා උපන් නීවරණ දුරු වීමේ හේතුන් දැන ඒවා තමන් කෙරෙහි ඇති කරගත යුතුය. කාමච්ඡන්ද නීවරණය පිළිබඳව මෙහි කරන ලද විස්තරය නැවත නැවත කියවා තේරුම් ගතහොත් එය තමා කෙරෙහි නොයෙක් මුහුණුවරින් නැගෙන කාමච්ඡන්දයේ බව තේරුම් ගැනීමට බොහෝ දුරට උපකාර වනු ඇත. අත්ති භික්ඛවේ සුබ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බීයෝ භාවාය වේපුල්ලාය බොජ්ජංග සංයුක්තයෙන්. එසේ සුබ නිමිත්ත පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස බොහෝ කොට සිටීම නූපන් කාමච්ඡන්දයේ ඉපදීමටත් උපන් කාමච්ඡන්දයේ වැඩිවීමට හා දියුණු වීමටත් හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත. මෙහි සුබ නිමිත්තයයි කියන ලදුවේ කාමච්ඡන්දය හා එය ඇතිවීමට හේතු වන පුද්ගලයන් හා වස්තුය. මොහු ලස්සනයි හොඳයි කියා යම්කිසි පුද්ගලයෙකු ගැන හෝ වත්තක් කුඹුරක් ගෙයක් වාහනයක් ගැන හෝ අන් වස්තුවක් ගැන හෝ වරක් කාමච්ඡන්දය ඇති වූ කලෙහි එය එකෙනෙහිම ප්‍රහාණය නොකොට පිළිගෙන තබාගතහොත් ඒ පුද්ගලයා ගැන ඒ වස්තුව ගැන නැවත නැවත දිගින් දිගටම කාමච්ඡන්දය ඇතිවන්නට පටන් ගනී. එබැවින් මුලින් ඇතිවන කාමච්ඡන්දයමත් කාමච්ඡන්ද ඇතිවීමේ හේතුවකි. මුල් කාමච්ඡන්ද පිළිගැනීම පවතින්නට ඉඩ හැරීම කාමච්ඡන්දය ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම හෙවත් අයෝනිසෝ මනසිකාරයයි. අනිත්‍ය වූ පංචස්කන්ධය නිත්‍ය දෙයක් ලෙස සැලකීම නොමනා දෙයක් කැත දෙයක් වන පංචස්කන්ධය හොඳ දෙයක් ලස්සන දෙයක් සේ සැලකීම බොහෝ දුක උපදවන බැවින් නපුරක් දුකක් නොමනා දෙයක් වන පංචස්කන්ධය හොඳ දෙයක් සැපේ ඇති කරන දෙයක් කෙසේ හෝ නැතිවන්නට නොදී පවත්වා ගත යුතු දෙයක් ලෙස සැලකීම කැමැත්තේ හැටියට පැවැත්විය නොහෙන පංචස්කන්ධය කැමැත්තේ හැටියට පැවැත්විය හැකි දෙයක් ආත්මයක් ලෙස සැලකීම නිසරු පංචස්කන්ධය සරු දෙයක් ලෙස සැලකීම පුද්ගලයන් ගැන හා වස්තුන් ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීමය. එබඳු වැරදි සිතීම් බොහෝ ඇතිවන්නට ඉඩහැරීමෙන් නූපන් කාමච්ඡන්දය උපදිති. උපන් කාමච්ඡන්දයෝ නැවත නැවත ඇතිවීම වශයෙන් වැඩති. මහත් වෙති දියුණු වෙති. අනිත්‍ය වූ පංචස්කන්ධය නිත්‍ය ලෙස සැලකීමයයි කියනුයේ මේ සත්වයෝ නොමැරී හැමදාම ජීවත් වෙති කියාද මේ වස්තුහු කවදාවත් නොනැසී පවතිත්‍ය කියාද සැලකීම නොවේ. ජීවත්ව ඉන්නා මේ සත්වයන් යම්කිසි දිනයක මැරෙන බවත් වස්තුන් දිරා විනාශ වන බවත් හැම දෙනම දනිති. සත්වයාය පුද්ගලයාය කියනු ලබනුයේ ඉපිද ඉපිද බිඳි බිඳී යන සංස්කාර සමූහයකටය. සංස්කාර පරම්පරාවකටය. ඒ සංස්කාරයන් අතර තප්පරයක් පමණ කාලයකුදු පවත්නා කිසිවක් නැත. සත්වයෙකු පිළිබඳ සංස්කාර ධර්ම පරම්පරාවෙහි ඊයේ පැවති කිසිම සංස්කාරයක් අද නැත. අද පවත්නා කිසිම සංස්කාරයක් හෙට නැත. යම්කිසි පුද්ගලයෙකු බලා ඊයේ සිටියේත් මොහුය, පෙර සිටියේත් මොහුය, ඉකුත් මාසයේ ඉකුත් අවුරුද්දේ ඉදින්නෙත් මොහුය,
හෙට සිටින්නෙත් මොහුය කියා ආර්ය ධර්මය නොදත් ජනයා සලකති. ඒ සැලකීම මෙහි අදහස් කරන අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීම හා සැලකීමයි. එසේ නොසලකා සංස්කාරයන් අනිත්‍ය තාවකාලික දේ හැටියට සලකනවා නම් දකිනවා නම් කාමච්ඡන්දය උපදනා පුද්ගලයන් ගැන කාමච්ඡන්දය නූපදී. කාමච්ඡන්දය උපදින්නේ නිත්‍ය වශයෙන් සැලකීම නිසාය. කාමච්ඡන්ද ප්‍රහාණය. අත්ථි භික්ඛවේ අසුභ නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස අනුපාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස පහානාය න බීයෝ භාවාය න වේපුල්ලාය යනුවෙන් අසුභ නිමිත්තෙහි සුදුසුසේ නිවර්දිසේ බෙහෙවින් සිතීම නූපන් කාමච්ඡන්දය නූපදීමේද උපන් කාමච්ඡන්දය නොවැඩීමේද නොදියුණු වීමේද හේතුවයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත. මේ අසුභ නිමිත්තයයි වදාරා ඇත්තේ අසුභ භාවනාවෙන් උපදවාගත් ධානයටත් කේසා ආදී ශරීර කොට්ටාසයන්ට හා උද්දුමාතක ආදී අසුභ 10ටත්ය. අසුභ නිමිත්තෙහි සුදුසුසේ නිවැරදිසේ සිටීමයයි කියනුයේ පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන්ද දුක් ගොඩක් වශයෙන්ද තමාගේ කැමැත්ත අනුව නොපැවැත්විය හැකි දෙයක් හෙවත් ආත්ම නොවන්නක් වශයෙන්ද කැත දෙයක් වශයෙන්ද සිටීමයි සැලකීමයි. එසේ සිතන්නහුට ලස්සන තරුණ ස්ත්‍රී පුරුෂයන් ගැන කාමච්ඡන්දයේ ඉපදවීම අඩුවේ. පෘථග්ජන ස්වභාවය නිසා හදිසියේ කාමච්ඡන්දයක් උපන්නත් එය දුරු වෙයි. නැවත නැවත ඇතිවීම වශයෙන් වැඩි නොවේයි, නොදියුණු වෙයි. ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තಂತಿ අසුභ නිමිත්තස්ස උග්ගහෝ අසුභ භාවනානුයෝගෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා භෝජනේ මත්තං යුතා කල්යාණ මිත්තතා සප්පාය කතා යනුවෙන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය පිණිස පවතින කරුණු 6ක් මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත. 11 වැදෑරුම් අසුභයන්ගේ නිමිති සිතට ගැනීම, අසුභ භාවනාවෙහි යෙදීම, ඉන්ද්‍රිය සංවරය, පමණට ආහාර වැළඳීම, කල්යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කතා යන මේ අටුවාවෙහි දක්වන කරුණු 6යි. අසුභ නිමිත්ත හිතට ගැනීමය කියනුයේ අසුභ නැති තැන සිට සිහි කරන කල්හිද එය ඉදිරියේ ඇතුවාක් මෙන් සිතට පෙනෙන తත්වය ඇති කර ගැනීමය. අසුභ භාවනාවෙහි යෙදීම යනු උපචාර ආර්පණා සමාධිය ඇතිවන පරිදි හොඳින් අසුභ භාවනාවෙහි යෙදීමයි. ඉන්ද්‍රිය සංවරය යනු චක්කු ආදී ඉන්ද්‍රයන්ට හමුවන රූප ආදී ආරම්මණයන්හි නොඇලෙන නොගැටෙනසේ සිහියෙන් යුක්ත වීමය. ඇතැම්හු රස ආහාර ලදහොත් බොහෝ ආහාර ලදහොත් කුසය තදවනතුරු පමණ ඉක්මවා වළඳති. එසේ ආහාර නොගෙන කුස ලිහිල්ව පවතින පරිදි ආහාර ගැනීම පමණට ආහාර වැළඳීමයි. සෑම මිත්‍රයෙක්ම කාමච්ඡන්ද ප්‍රහාණයට හේතු නොවේ. සෑගිරියෙහි විසූ මහාතිස්ස තෙරුන් වහන්සේ බඳු අසුභ භාවනාවෙහි යෙදෙන කල්යාණ මිත්‍රයන් වැනි අය ආශ්‍රය නිසා කාමච්ඡන්දය දුරු වෙයි. ඒ තෙරුන් වහන්සේ සෑගිරියේ සිට අනුරාධපුරය බලා පිණුසිඟා වඩන කල්හි එක් කතක සැමියා හා දබර වී උදෑසනම හොඳින් ඇඳ පැළඳ අනුරාධපුරයෙන් නික්ම සිය ගම බලා යන්නේ අතරමඟදී තෙරුන් වහන්සේ දැක රාගයෙන් විපර්යාස සිත් ඇත්ති මහහඬින් සිනාසුනාය. තෙරුන් වහන්සේ ඒ හඬ කුමක්දෝයි බලන්නාහු ඇගේ දත් ඇටපෙළ දැක අසුභ සංඥාව පහළ වී අරහත්වයට පැමිණිසේක. බිරිය සොයමින් ඒ මඟ ආසැමියා තෙරුන් වහන්සේ හමු වී ස්වාමීනි මේ මඟ ගැහැණියක් ආවාදැයි විචාලේය. අසුභ භාවනාව පුරුදු කරන තෙරුන් වහන්සේට ඒ ස්ත්‍රිය පෙනුනේ ස්ත්‍රියක් ලෙස නොව ගමන් කරන ඇටිසැකිල්ලක්සේය. එබැවින් තෙරුන් වහන්සේ
පින්වත මේ මග ගියේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියා මම නොදනිමි. ඇට සැකිල්ලක් නම් මේ මග ගමන් කළේ යයි වදාළහ. සුදුසු කතා නම් ශරීරයේ පිළිකුල් බව පිළිබඳ වූ කාමයන්ගේ ආදීනව පිළිබඳ වූ කතාය. රූපකය ආදීනව දැක්වෙන ධර්මයන් හා කාමයේ ආදීනව දැක්වෙන ධර්මද ආහාර පටික්කුල භාවයේ දැක්වෙන ධර්මද සිහි කරන්නහුට කාමච්ඡන්දයාගේ ඉපදීම අඩුවෙයි. උපන් කාමච්ඡන්දයද දුරු වෙයි. එබැවින් යෝගාවචරයන්ගේ භාවිතය සඳහා ඒ ධර්ම වලින් ස්වල්පයක් දක්වනු ලැබේ. විජය සූත්‍රය කාය විච්ඡන්දික සූත්‍රය යනුද මෙයටම නමකි. චරං වා යදි වා තිට්ඨං නිසින්නෝ උදවාසයං සම්මිංජේති පසාරේති ඒසා කායස්ස ඉංජනෝ. සත්වතෙමේ යමින්ද සිටිමින්ද හිඳමින්ද ශරීරයේ පුරුක් හකුළුවයි දිගහරී. ඒ ශරීරයේම සැලවීමකි. ශරීරය තුල ගමන් කරන්නා වූ හැකිලවීම් දිගහැරීම් සිදු කරන්නා වූ සත්වයක් නැත. ආත්මයක් නැත. සිතින් හටගන්නා වූ වායෝ ධාතුව ශරීරයේ පැතිරී යාමෙන් ඒ සැලවීම් සිදුවේ. අට්ටි නහාරු සංයුත්තෝ තච මංසා වලේපනෝ චවියා කායෝ පටිච්චන්නෝ යථා භූතං න දිස්සති. මේ ශරීරය 360ක් ඇටවලින් හා 900ක් නහර වලින් යුක්තයි. ඒවා සමින් හා 900ක් මස් වැදිලි වලින් වැසී ඇත. ඒ කය සියුම් සිවියකින් වැසී ඇත. ප්‍රඥා චක්ෂුෂ නැති බාල පෘථග්ජන පුද්ගලයන්ට ශරීරයේ ඇති හැටියට නොපෙනේ. ඔවුනට පෙනෙන්නේ ශරීරයේ එක් දෙයක් ලෙසය. සත්වයකු පුද්ගලයෙකු ලෙසය. අන්තපූරෝ උදයපූරෝ යක පේලස්ස වත්තිනෝ හදයස්ස පප්පාප සස්ස වක්කස්ස පිහකස්සච. සිංගානිකාය කේලස්ස සේදස්ස ච මේදස්ස ච ලෝහිතස්ස ලසිකාය පිත්තස්ස ච වාසාය ච. මේ කය බඩවැල්ය අමු ආහාරය අක්මා මස මුත්‍ර හෘදය මාංශ පෙනහළු වකුගඩු බඩදිව හොටු කෙල දහඩිය මේද ලේ සඳමිදුළු පිත තෙල යන කුණප කොට්ටාශයන්ගෙන් පිරුණ එකකි. අතස්ස නවෙහි සෝතේහි අසුචි සවති සබ්බදා අක්ඛීම් හා අක්ඛි ගූතකෝ කන්නම් හා කන්න ගූතකෝ. මේ ශරීරයේ සිදුරු නවයකින් හැම කල්හි අපවිත්‍ර දෑ ගලන්නේය. ඇස් වලින් කබ ගලයි. කන් වලින් කලාදුරු ගලයි. සිංගානිකාච නාසාතෝ මුකේන වමතේ සදා පිත්තං සෙම්හංච වමති කායම් හා සේද ජල්ලිකා. නාසයෙන් හොටු ගලයි. මුකයෙන් පිත් සෙම් ගලයි. ශරීරයෙන් දහඩිය මුගුරු ගලයි. අතස්ස සුසීර සීස මත්ත ලුංගස්ස පූරිතං සුබතෝ තං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්කතෝ. සත්වයාගේ සිදුරු සහිත හිස් කබල මොලෙන් පිරුණේය. අවිද්‍යාව පෙරටු කොට සිටිනා බාලයා කුණපයෙන් පිරුණු සිරුරු ලස්සන දෙයක් යැයි සිතයි. යදාච සෝ මතෝ සේති උද්දුමාතෝ විනීලකෝ අපවිද්දෝ සුසානම්හි මින් අනපෙක්කා හොන්ති ඥාතයෝ. යම් කාලයක සත්වයා මැරි සොහොනෙහි දමන ලදුව ඉදිමි නිල්ව සයනය කෙරේද එකල්හි ඔහු ගැන නෑයෝ නිරපේක්ෂක වන්නාහ. කාදාන්ති නං සුවානාච සිංගාලාච වකාකිමි කාකා ගිච්ඡාච කාදාන්ති යේච ඤඤ්ඤස් සන්තපානිනෝ. සොහොනේ දමා ඇති ඒ සිරුර බල්ලෝද හිවල්ලුද වක නම් පක්ෂීහුද පණුවෝද කපුටෝද ගිජුලිහිනිහුද තවත් සත්වයෝද කන්නාහ. සුත්වාන බුද්ධ වචනං බික්ඛු පඤ්ඤානවා ඉද සෝකෝ නං පරිජානාති යථා භූතං හි පස්සති. මේ ශාසනයෙහි විදර්ශනා ඥානය ඇති මහණතෙමේ රාගය දුරු කරන බුදු වදන් අසා
කේසාදී කුණප සමූහයක් වූ මේ කය පුද්ගලයෙකු වශයෙන් නොව කුණප සමූහයක් වශයෙන් පිරිසිඳ දනී. කය ඇති සැටියෙන්ම දකි. යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං අජ්ජත්තං ච බහිද්ධා ච කායේ චන්දං විරාජයේ. යාම සිටීම හිඳීම වැතිරීම හැකිලීම දිගු කිරීම කරන මේ විඥාණය සහිත කය යම්සේද සොහොනෙහි නිදන කයද එසේමය. එයත් පෙර මේ ජීවමාන කය සේම ක්‍රියා කළේය. නෑයන් විසින් නිරපේක්ෂව බැහැර කරන ලදුව සොහොනෙහි නිදන ඒ සිරුර යම්සේද ජීවමාන වූ මේ සිරුරත් එසේමය. යම් කිසි දිනක මේ ජීවමාන සිරුරත් ඒ තත්වයට පැමිණෙන්නේය. නුවණැති මහණතෙමේ එසේ සලකා තමාගේ ශරීරය ගැන ඇති චන්දරාගයද අනුන්ගේ ශරීරය ගැන ඇති චන්දරාගයද දුරු කරයි. දුරුකොට අරහත්වයට පැමිණ දුක් කෙලවර කරයි. චන්දරාග විරත්තෝ සෝ බික්ඛු පඤ්ඤානවා ඉද අඤ්ඤගා අමතං සම්තිං නිබ්බාන පදමච්චුතං. මේ ශාසනයෙහි ලෝකෝත්තර ප්‍රඥාව ඇත්තා වූ කයෙහි පැවති චන්දරාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා වූ ඒ භික්ෂු තෙමේ මරණය නැත්තා වූ ප්‍රණීත වූ ශාන්ත වූ තෘෂ්ණා බන්ධන නැත්තා වූ ඒ නිර්වාණය ලැබුවේය. දීපදකෝයන් අසුචි දුග්ගන්ධෝ පරිහීරති නානා කුණ පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ. දෙපයක් ඇත්තා වූ අපවිත්‍ර වූ දුගඳ වූ මේ කය සුවඳ විලවුන් ආදියෙන් කැත වසා දුගඳ වසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කේසාදී නානා කුණපයන් පිරුණා වූ මේ ශරීරය ඒ සිදුරු වලින් කැතකුණු වගුරුවන්නාය. ඒතාදිසේන කායේන යෝ මඤ්ඤේ උන්න මේතවේ පරංවා අවජානෙය්‍ය කිමඤ්ඤන්ත්‍ර අදස්සනා. එබඳු අපවිත්‍ර කායකින් යමෙක් මේ කය මමය මාගේය යයි නිත්‍යක කියා උඩගුවන්නට සිතා නම් එයට හේතුව චතුරාර්ය සත්‍යයන් නොදකීම හැර අන් කිමෙක්ද? සුත්ත නිපාතයෙන්. දුරු කිරීමට දුෂ්කර නපුරු කාමච්ඡන්දයන් ඇතිවන්නේ තමාගේ හා අනුන්ගේ ශරීරයන් සම්බන්ධයෙනි. මේ කාය විච්ඡන්දික සූත්‍ර ධර්මය දුරු කිරීමට දුෂ්කර කාමච්ඡන්දයන් දුරු කිරීමෙහි සමත් ධර්මයකි. තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ කලෙහි එය අසා සිරිමා නැමැති ගණිකාව සම්බන්ධයෙන් ඇති වූ කාමච්ඡන්දයේ හෙවත් රාගය නිසා ආහාර වැළඳීම පවා නොකළ හැකිව සිටි භික්ෂුවක් රාගය දුරු කරගෙන සෝවාන් ඵලයේ පිහිටියේය. රූපයෙන් මත්ව බුදුරදුන් පවා දක්නට පවා නොයමින් සිටි නන්දා නැමැති භික්ෂුණියද රූපයේ සැබෑ තත්වය තේරුම්ගෙන විදසුන් වඩා දින කීපයකින් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියාය. සිරිමා නැමැති දෙව්දුවද අනාගාමී වූවාය. ඒ ඇසීමට පැමිණි සුවාසූ දහසක් සත්වයන්ද සත්‍ය අවබෝධය විය. නිත්‍ය කාමච්ඡන්දය ඇතිවිය හැකි තරුණ යෝගීන්ට මේ සූත්‍රය භාවිතා කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. ආහාර පටික්කුලතාව. අන්නං පානං කාදනියං භෝජනංච මහරහං ඒකද්වාරං පවිසිත්වා නවද්වාරාහි සන්දති. බත් පැන් හා කැවිලිද වටිනා බොජුන්ද එක් සිදුරකින් ශරීරයට ඇතුළුව සිදුරු 9කින් පිටවෙයි. අන්නං පානං කාදනියං භෝජනංච මහරහං බුඤ්ජති සපරිවාරෝ නික්ඛාමෙන්තෝ නිලීයති. බත් පැන් කැවිලි හා වටිනා බොජුන් පිරිවර සහිතව අනුභව කරයි. ඒවා ශරීරයෙන් බැහැර කරන කලෙහි කැත නිසා සැඟවෙයි. අන්නං පානං කාදනියං භෝජනංච මහරහං බුඤ්ජති අභිනන්දන්තෝ නික්ඛාමෙන්තෝ jigucchati. බත් පැන් හා කැවිලි වටිනා බොජුන් ප්‍රීතියෙන් වළඳයි. ඒවා කයින් පිට කරන කලෙහි පිළිකුල් කරයි.
අන්නං පානං කාදනියං භෝජනංච මහාරහං ඒකරත්ති පරිවාසා සබ්බං භවති පූතිකං. බත් පැන් කැවිලි හා වටිනා බොජුන් එක් රාත්‍රියක් ඉක්මීමෙන් සියල්ල කුණු වෙයි. කාමයන්ගේ ආදීනව නිද්දේශ පාලියෙන් 1. අට්ඨිකාංක ලූපමා කාමා 2. මංස පේසූපමා කාමා 3. තිනුක්ඛූපමා කාමා 4. අංගාරකා සූපමා කාමා 5. සුපින කූපමා කාමා 6. යාචිත කූපමා කාමා 7. රුක්ඛ පලූපමා කාමා 8. අසිසු නූපමා කාමා 9. සත්තිසු ලූපමා කාමා 10. සප්පසි රූපමා කාමා 11. අග්ගි කන්දූපමා කාමා. මේ පාඨය පාඩම් කරගෙන තිබීම යෝගාවචරයන්ට ප්‍රයෝජනවත්ය. මෙයද විදර්ශනාවට අයත්ය. වස්තුකාමය, ක්ලේශකාමය කියා කාම දෙවර්ගයකි. වස්තුකාමය නම් සත්වයන් ඇලුම් කරන වස්තූහුය. කාම වස්තූහුය. ඒවා මෙහි අන්තනක විස්තර කර ඇත. ක්ලේශකාමය යනු කාම වස්තුන් ගැන ඇතිවන ආශාවයි. ක්ලේශයක් වන බැවින් එයට ක්ලේශකාමයයි කියනු ලැබෙයි. කාමච්ඡන්ද නීවරණයයි කියනුයේද එයටමයි. 1. අට්ඨිකංකලූපමා කාමා. කාම වස්තුහු ලේ මස් නැති ඇට කැබිල්ලක් වැනිය. ගවයන් මරා මස් කරන තැනක මස් කපාගෙන විසිකර ඇති ඇට කැබෙල්ලක් සාගින්නෙන් පෙළෙන සුනකයෙකුට හමුවුවහොත් ඌ එහි ඇති ලේ මස් ගඳ නිසා ඉමහත් ලෝභයෙන් එය සපන්නට වෙයි. එහෙත් එයින් ඌ වෙහෙසට පත්වනවා මිස උගේ සාගින්න නොනිවෙයි. එමෙන් ලස්සනය හොඳය කියා සලකන කාම වස්තුන් වැළඳගෙන රසයක් ලබන්නට උත්සාහ කරන කාමුකයන්ට වෙහෙස හැර අන්තිමට එයින් ලැබුණු එයින් ඉතිරි වුණු කිසි මිහිරක් නැත. එබැවින් කාමයෝ ලේ මස් ඇට කැබලි වැනිය. 2. මංස පේසූපමා කාමා. කාම වස්තුහු මස් වැදැල්ලක් වැනිය. මස් වැදැල්ල එක් සතෙකුටම නොව බොහෝ සතුන්ට ප්‍රයෝජනය ලැබිය හැකි බොහෝ සතුන් කෑමට බලාපොරොත්තු වන දෙයකි. එබැවින් එය බොහෝ දෙනාට සාධාරණ වස්තුවකි. කාම වස්තුන් අතරද එක් අයෙකුට පමණක් ප්‍රයෝජනය ලැබිය හැකි එක් අයෙකු පමණක් කැමති වන අන්‍යයන් කැමති නොවන වස්තුවක් නැත. එබැවින් කාම වස්තුහු බොහෝ දෙනාට සාධාරණයි. මස් වැදැල්ලක් ගෙන කපටුක පියාසර කරහොත් එය උදුරා ගැනීම සඳහා දුටු දුටු කපුවට හා ලුහු බැඳ ඌට කොටන්නට පටන් ගනී. එමෙන් එක් කාම වස්තුවක් අයිති කර ගැනීමට එයින් ප්‍රයෝජන ලැබීමට බොහෝ දෙනා උත්සාහ කරයි. කාම වස්තුවක් අයිති කරගෙන සිටින්නහුට එය අත්හරනාතුරු සෙස්සන්ගෙන් බියක් ඇත. මාපියන් මරා දූවරුන් පැහැරගෙන යන්නේ, සැමියන් මරා අඹුවන් පැහැරගෙන යන්නේ, හිමියන් මරා වස්තුව පැහැරගෙන යන්නේ, එක් අයෙකු අයිති කරගෙන සිටින ඉඩමට අනෙකෙකු පනින්නේ කාමයන්ගේ බහු සාධාරණ භාවය නිසයි. මස් වැදැල්ල ගෙන යන කපුටාට නිදහස ලැබීමට නම් එය අතහල යුතුය. එමෙන් කාමයන් නිසා වන බියෙන් නිදහස් වීමට නම් කාමයන් හල යුතුය. බහු සාධාරණත්වය කාමයේ මහත් ආදීනවයකි. 3. තිනුක්ඛූපමා කාමා. කාමයන් තනසුළු වැනිය. මේ රටේ පාවිච්චි කරන්නේ පොල් කොළ හුළුය. රාත්‍රී කාලයේ පොල් කොළ හුලක් ගෙන ගමන් කරන තැනැත්තා එය නොහලහොත් එයින් ඔහුගේ අත දැවෙයි. එමෙන්ම
කාම වස්තුන් අයිති කරගෙන ඒවා නොහැර ඒවායේම ඇලී සිටින්නවුන්ට අවසානයේදී ඇතිවන්නේ ශෝක ආදී දුක් රැසකි. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ධම්මපදයෙන් කාමය නිසා ශෝකය හටගනී. කාමය නිසා බය ඇතිවෙයි. කාමයන් හැර ඒවායින් මිදුනහුට ශෝකයක් නැත. ඔහුට බයක් ඇතිවන්නේ කොයින්ද? 4. අංගාරකා සූපමා කාමා කාමයෝ ගිනි අඟුරු වලකට බඳු උපමා ඇතියෝය. ගිනි අඟුරු වලෙහි ඇත්තේ මහත් දැවීමකි. එයට ලං වූ තැනැත්තා වැටුණු තැනැත්තා දැවෙයි. එමෙන් කාමවස්තුන් ලං කරගෙන අයත් කරගෙන සිටින තැනැත්තාද ඒවායින් දැවෙන්නේයි. කාමවස්තුවක් වන බිරිය අයත් කරගෙන සිටින පුරුෂයා හට ඒ කාමවස්තුවට යම් කිසි විපතක් වේය කියාද නිතර ගින්නක් ඇත. තමා හැර අන් පුරුෂයෙකු හෝ යයිද කියා ගින්නක් ඇත. ඇය වෙත අන් පුරුෂයෙක් පැමිණියේය කියාද ගින්නක් ඇත. ධනය රැස් කරගෙන සිටින්නහුට තමාගේ ධනය සුරසතුරෝ ගනිද්ද අන් කිසි ක්‍රමයකින් හෝ නැතිවේද කියා නිතර ඇවිලෙන ගින්නක් ඇත. සමහර විට ඒ තැවීම නිසා ඔහුට රාත්‍රියේ නිින්ද නොයයි. එසේ අයිති කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමයෝ අඟුරු වලක් වැනිය. 5. සුපින කූපමා කාමා කාමයෝ හීනයක් වැනිය. නින්දට වන් තැනැත්තාට සමහර විට සෝබන නගරගාම කෙත්වතු යාන වාහන උත්සව ආදිය පෙනෙයි. සමහර විට නොඑක් වස්තුන්ද දක්නට ලැබෙයි. අවදිව බලන කල ඒ සිහිනයෙන් දුටු සිහිනයෙන් ලැබුණු බේවලින් කිසිවක් නැත. කම් සැප විඳින්නහුටද ඒ සැපය විඳින වේලාවේදී මිස ඉන්පසු එය නැත. ලබාගෙන ඇති කාම වස්තුහුද කලකදී නැති වී යයි. කාම වස්තු නැත්තේද තමා මිය පරලොව යාමෙන් ඒ සියල්ලම අහිමි වෙයි. අතීත භවවලදී එක් පුද්ගලයෙකු අයිති කරගෙන සිටි කාම වස්තුහු ඊතා බොහෝය. වර්තමාන භවයේදී ඒවායින් කිසිවක් ඔහුට නැත. වර්තමාන භවයේදී අයත් කරගෙන පණ මෙන් ආදරයෙන් සිටින කාම වස්තුන්ද ඔහුට මරණින් පසු නැත. එබැවින් කාමයෝ හීනයක් බඳුය. 6. යාචිත කූපමා කාමා කාමයෝ తాවකාලික වශයෙන් අනුන්ගෙන් ඉල්ලාගත් දේවැනිය. උත්සවයක් පැවැත්වීම සඳහා ගමනක් යාම සඳහා අනුන්ගෙන් తాවකාලික වශයෙන් යම්කිසි දෙයක් ගත් තැනැත්තාට එය සැමදාටම තබාගත හැකි නොවේයි. හිමියන්ට ආපසු දීමට සිදු වෙයි. කොතෙක් කාමවස්තු අයිති කරගෙන සිටියද ඒ තැනැත්තාට ඒවා සෑම කල්හිම තබාගෙන සෑම කල්හි ඒවායින් සැප විඳීමට නොලැබේ. එබැවින් කාමයෝ අනුන්ගෙන් ගන්නාලද වස්තුන් වැනිය යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. 7. රුක්ඛ පලූපමා කාමා කාමයෝ ගසක ගෙඩි වැනිය. එක් පුරුෂයෙක් වනයේහි මිහිරි ඵල ඇති ගසක් දැක එයට නැග ඵල අනුභව කරමින් ගසෙහි සිටී. පොරවක්ගත් අනිකෙක් එහි පැමිණ ගසෙහි ගෙඩි දැක මට ගස් නගින්නට නොපිළිවන. මම මේ ගස මුලින් කපා හෙලා ගෙඩි කමියයි සිතා ගස කපන්නට පටන් ගනී. එසේ කරන කල්හි කලින් ගසේ සිටි තැනැත්තා ගෙඩිවලට ලෝභයෙන් ගසින් නොබැස හිටියහොත් ගස බිම වැටීමෙන් ඔහුගේ අත්පා හෝ කැඩී යයි. ඔහු මරණයට හෝ පැමිණෙයි. එමෙන් එක් අයෙකු අයත් කරගෙන සිටින කාමවස්තුන් පැහැර ගැනීමට අනිකෙක් පැමිණෙන කලින් කාමවස්තුන් අයිති කරගෙන සිටි තැනැත්තා ඒවා නොහැර ඒවායේ ඇලී සිටියහොත් පසුව එන තැනැත්තාගෙන් පහර ලබා ඔහුට මැරෙන්නට හෝ මහත් දුකකට පත්වන්නට සිදු වෙයි.
එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ගසක ගෙඩි වැනියෝ යයි වදාළහ. 8. අසිසූ නූපමා කාමා. කාමයෝ කඩුවක් හා මස් කපන කොටයක් වැනිය. කොටය මත තබා කඩුවෙන් පහර දෙන කල්හි මස් කැපී යන්නාක් මෙන් කාමයන් නිසා ගුණධර්මයෝ කැපී යති. සිල්වත්හු සීලයෙන් පිරිහි දුස්සීලයෝ වෙති. සමාධියත්තෝ සමාධියෙන් පිරිහෙයි. භාවනා කරන්නේ භාවනාවෙන් පිරිහෙයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ කඩුවක් හෝ කොටයක් වැන්නෝ යයි වදාළසේක. 9. සත්තිසූ ලූපමා කාමා. කාමයෝ සැත්හුලක් වැනිය. සැත්හුලයයි කියනුයේ පිහි කිනිසි ආදියේ උලටය. සැත්හුල ශරීරයේ සිදුරු කොට ශරීරයට ඇතුළුව සත්වයනට ඉවසිය නොහැන මහදුක් වේදනා ඇති කරන්නාක් මෙන් කාම වස්තුහුද සත්වයන්ගේ සිත් විද සිත්වලට ඇතුළුව බොහෝ දුක්වලට ඇතුළු වන්නේ ස්ත්‍රී රූපය නැමැති කාමයයි. ඒ සිතට ඇතුළු වූ පුද්ගල තෙමේ ඒ පීඩාව නිසා රැ නිදි නොලබයි. සමහර විට ඒ නිසා උමතු වෙයි, රෝගාතුර වෙයි. ඇතැම්හු ඒ නිසා දිවි නසා ගනී. ඇතැම්හු නොලැබිය හැකි ස්ත්‍රීන් ලබා ගන්නට ගොස් වදයටත් බන්ධනයටත් පැමිණෙයි. 10. සප්පසී රූපමා කාමා. කාමයෝ සර්ප හිසක් වැනිය. ගත්තනත්තා මරණයට හෝ මරණ තරමේ මහත් දුකට හෝ පමුණුවනු ලබන බැවින් සර්ප හිස භයානක දෙයකි. කාම වස්තුන් අයිති කරගෙන සිටින්නහුට ඒවා නිසා නොයෙක් දුක් පැමිණේ. සමහර විට සොරු පැමිණ තලා පෙලා බැඳ දමා වස්තුව ගෙන යයි. සමහර විට මරා දමා වස්තුව ගෙන යයි. කාම වස්තුන් වන භාර්යාවන් දූ දරුවන් සතුටු කිරීමට ඔවුන් රැක ගැනීමට යාමෙන්ද නොයෙක් විපත් පැමිණෙයි. ඔවුන් නිසා නොයෙක් පව්කම් කරන්නට සිදුවීමෙන් මරණින් මතු අපාගත වන්නට සිදුවෙයි. එබැවින් කාමයෝ සර්ප හිස වැනියෝ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. 11. අග්ගි කන්දූපමා කාමා. කාමයෝ ගිනි කඳක් වැනිය. වස්තුකාම ක්ලේශකාම දෙකින් වඩාම ගිනි කඳකට සමාන වන්නේ ක්ලේශකාමය වූ රාගයයි. ගින්න යම් වස්තුවකට හටගත්තේ නම් ඒ වස්තුව දවා විනාශයට පමුණුවයි. එමෙන් බලවත් රාගය යමෙකු තුල හටගත්තේ නම් එයින් සිත කය දෙකම දවා ඒ පුද්ගලයා විනාශයට පමුණුවනු ලැබේ. දිනක් සද්ධාතිස්ස රජතුමා අන්තපුර ස්ත්‍රීන් හා විහාරයට ගියේය. එක් තරුණ පැවිදි නමක් ලෝහ ප්‍රාසාදයේ දොරකට සිට එයින් එක් කතක දෙස බැලීය. ගමන් කරමින් සිට ඒ කතද ගමන නවත්වා පැවිදි නම දෙස බැලුවාය. ඔවුන් තුල එකිනෙකා ගැන හටගත් රාග ගින්නෙන් දැවි ඒ දෙදෙන එතනම මිය ගියහ. මේ කතාව මනෝරත පුරණෙහි දක්වා ඇත. කැලණි විහාරයේ තරුණ පැවිදි නමක්ද එසේම රාග ගින්නෙන් දැවි මල බවද එහිම සඳහන් වෙයි. බොහෝ සත්වයෝ කාමයන් නිසා මුලා වෙයි. සත්වයන් මුලා කරවා ඔවුන් විනාශයට පමුණුවන බැවින් වස්තුකාමයන් ගිනි කඳකට සමානයයි කිය හැකිය. කාම සූත්‍රය සුත්ත නිපාත. කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්දා පීති මනෝ හෝති ලද්දා මච්චෝ යදිච්ඡති. ආහාර පාන වස්ත්‍රාභරණ ආදී කාම වස්තුන් කැමැති වන්නහුට ඒවා රිසිසේ ලැබුණේ නම් එයින් ඔහු ප්‍රීතිමත් වෙයි. තස්සචේ කාමය මානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝව රූපති. ඉදින් කාම වස්තුන් කැමැති වන්නහුට රිසිසේ ඒවා නොලැබුණේ හෝ වේ නම් තුමු
තැබූ කාම වස්තුන් විනාශ වූයේ හෝ වේ නම් ඔහු හෙල්ලකින් අනිනු ලැබුවෙකුසේ දුක් වෙයි. යෝ කාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමති වත්තති. යමෙක් සර්ප හිසෙහි නොගටා තමාගේ පය අයින් කර ගන්නාක් මෙන් සර්ප හිස බඳු වූ කාම වස්තුන් වර්ජනය කෙරේද සිහියෙන් යුක්ත වූ ඒ පුද්ගල තෙමේ ලෝකේහි පැතිර විසිරි පවත්නා වූ තණ්හාව ඉක්මවා සිටී. කෙත්තං වත්තුං හිරඤ්ඤං වා ගවාස්සං දාසපෝරිසං තීයෝ බන්දු පුතු කාමේ යෝ නරෝ අනුගංජති. කෙත්වතුය රඤ්‍ය ගවයෝය අශ්වයෝය දාසයෝය ස්ත්‍රීහුය නෑයෝය යන මේ බොහෝ කාමයන්ට යමෙක් ඇලුම් කෙරේද අබලානං බලියන්ති මද්දන්තේ නං පරිස්සයා තතෝ නං දුක්ඛ මංචේති නාවං බින්නං මිවෝදකං. හීන වූ රාගාදී ක්ලේශයෝ ඔහු කෙරෙහි බල පවත්වති. කාම වස්තුන්හි ඇලී සිටින්නා වූ ඒ පුද්ගලයා ප්‍රකට වූද අප්‍රකට වූද පීඩකයෝ මර්ධනය කෙරෙත්. එබැවින් සිදුරු නැවට ජලය එන්නාක් මෙන් ජාති ආදී දුක් ඔහුට එයි. තස්මා ජන්තු සදා සතෝ කාමානි පරිවජ්ජයේ තේ පහය තරේ ඕගං නාවං සිංචිත්ව පාරගු. එබැවින් සත්වතෙමේ සමකල්හි භාවනාවෙහි යෙදීම් වශයෙන් සිහියෙන් යුක්ත වී කාමයන් දුරු කරයි. තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ ක්ලේශකාම සංඛ්‍යාත තණ්හාව ප්‍රහාණය කොට ලෝකෝත්තර මාර්ගය ලැබ දියෙන් බර වූ නැවෙහි දිය ඉස පරතරට යන්නාක් මෙන් කාම ආදී ඕගයන්ගෙන් එතර කොට නිවනට යයි. සුත්ත නිපාතයෙන්. ව්‍යාපාද නීවරණය ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට දිවට දැනෙන, කයට දැනෙන, සිතට හසුවන දැනෙන අරමුණු හා විරුද්ධ ස්වභාවය අරමුණකට අනනුකූල ස්වභාවය ව්‍යාපාද නම් වේ. එය ඇති වූ කල්හි බතක් පිළුණු වී ගියාක් මෙන්, ඉදුණු ගෙඩියක් කුණු වී ගියාක් මෙන් සිත නොමනා ස්වභාවයකට පැමිණෙයි. මෙය දැකීමෙන්, ඇසීමෙන්, මේ දෙය සිදුවීමෙන් මාගේ සිත නරක් වූයේ යැයි මිනිසුන් සමහර විට කියන්නේ ව්‍යාපාදය නිසා සිතට ඇති වූ ඒ නොමනා ස්වභාවය ගැනය. ඒ සිත කුණු කරන ස්වභාවය ඒවා ඇති වූ පුද්ගලයාගේ හා අන්‍යයන්ගේද දියුණුව හා සැපය නසන බැවින් ව්‍යාපාද නම් වේ. ද්වේෂය, ක්‍රෝධය, වෛරය, විරුද්ධත්වය, නොසතුට, නොරිස්සුම, පිළිකුල, බය යන වචන වලින්ද ඒ ආකාරයෙන් ඇතිවන ව්‍යාපාදය ය. ඥාති ව්‍යසන ආදිය නිසා ඇතිවන ශෝකය, අනුන්ගේ සම්පත් නොයිවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව, තමාගේ දෙයින් අනුන්ට ප්‍රයෝජනයක් යහපතක් වීම නොයිවසන, තමා අයත් දෙයක් අනුනට නොදෙන ස්වභාවය වූ මාත්සර්යය, කළ පව්කම් ගැන තැවෙන ස්වභාවය වූ කුක්කුච්චය යන මේ පාප ධර්මයෝද ව්‍යාපාදය හා බැඳී උපදිනා ධර්මයෝය. ව්‍යාපාදයෙන් තොරව ඒවා ඇති නොවෙයි. ස්වර්ග මාර්ගය, භාවනා මාර්ගය හා නිර්වාණ මාර්ගය වසන බැවින් ඒ ව්‍යාපාද නීවරණ නම් වෙයි. අඤ්ඤා හා තදින් සැපෙන්නා වූ ආකාරයෙන්, අඤ්ඤාට රිදවන ආකාරයෙන්, අඤ්ඤාන්ව විනාශ කරන ආකාරයෙන්, අඤ්ඤාන්ට විරුද්ධව ඉදිරිපත් වන ආකාරයෙන් ඇතිවන ගින්නක්සේ දරුණු ව්‍යාපාදය ක්‍රෝධ නම් වෙයි. එය බෙහෙවින් ඇතිවන්නේ දුබල සතුරන් සම්බන්ධයෙනි. සතුරු වස්තුව කෙරෙන් හෝ පුද්ගලයා කෙරෙන් ඈත්වන ස්වභාවයෙන්, පලා යන ස්වභාවයෙන්,
පස්සට යන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදය බය නම් වෙයි. ඒ බෙහෙවින් ඇතිවන්නේ බලවත් සතුරා සම්බන්ධයෙනි. විරුද්ධව ඉදිරිපත් වන ආකාරයේද නැති, පලායන ස්වභාවයේද නැති, එතනම ඇකිලෙන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදය පිළිකුල නම් වෙයි. අපවිත්‍රව වෙසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් හා නොමනා නීච ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද, අසුචි මලකුණු ආදී අපවිත්‍ර වස්තුන් සම්බන්ධයෙන්ද පිළිකුල නම් වූ ව්‍යාපාදය ඇති වෙයි. මේ ව්‍යාපාදය වනාහි නිවන ගැන මද හැඟීමකුදු ඇති නොවන පරිදි සත්වයන්ගේ නුවණැස වසා ඔවුන් පස්කම් සැප සෙවීමෙහි යොදවා නිවන ආවරණය කරන කාමච්ඡන්ද නීවරණයසේ බොහෝ ජනයාට නිතර ඇතිවන නීවරණයක් නොවතුදු දීර්ඝ කාලයකට සංගමොක් දෙකම වැසී යන දරුණු පව්කම් සිදු කරවන නීවරණයකි. දීර්ඝ කාලයකට සංගමොක් මං වසන මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ කයෙහි ලේසලවීම, සංඝයා බේද කිරීම යන ප්‍රතිකාරයක් නැති දරුණු පව් සිදු කරන්නේ ව්‍යාපාදේනි. මේ ව්‍යාපාදේ නිසා මාපියන්ට ආබාධ කිරීම, පැවිද්දන්ට වරද කිරීම, සිල්වතුන්ට ගුණවතුන්ට වරද කිරීම, බුදුපිම්වලට බුදුපිළිමවලට දාගැබ්වලට විහාරවලට බෝධිවලට වරද කිරීම යන මේවායින්ද සංගමොක් මග වැසෙයි. එහෙත් ඒ වරදවලට ප්‍රතිකාරයක් ඇත. එනම් සමා කර ගැනීමය. එසේ කළ කල්හි ඔහුට ස්වර්ග මෝක්ෂ ආවරණය නොවේ. දෝසේන හි දුට්ඨෝ මාතාපිතෝසු පි චේතියේපි බෝධීම් හි පි පබ්බජිතේසු පි අපරාජිකත්තිත්වා මයිහං කමතාති අච්චයං දේසේති තස්ස සහ කමාපනේන තං කම්මං පටිපාකතික කමේව හෝති. මනෝරථ පූරණයෙන්. අනේකාකාර ව්‍යාපාදයන් අතුරෙන් දහම් පොත්වල අරති යන නමින් හඳුන්වා ඇති භාවනාව නොරිස්සීම එපාවීම වූ ව්‍යාපාදය යෝගාවචරයන්ට ඊතා බාධක වූ සියුම් වූ ව්‍යාපාද නීවරණයයි. බොහෝ යෝගාවචරයන් භාවනාවෙන් ඉවත් වන්නේ, නිවන් මගින් ඉවත් වන්නේ එපාවීම් ආකාරයෙන් ඇතිවන ඒ ව්‍යාපාදය නිසාය. නිවන් මගට බැසීම් වශයෙන් ආරණ්‍යකට හෝ අන් ජනශූන්‍ය ස්ථානයකට හෝ එළඹ භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට මැසිමදුරු ආදී සතුන්ගෙන් පීඩා ලැබෙයි. සමහර විට වමනා පරිදි ආහාර පාන නොලැබී යාමෙන් අපහසු වෙයි. එක්තැනක හිඳ භාවනාවේ යෙදෙන කලෙහි බොහෝ ශාරීරික වේදනා ඇති වෙයි. සමහර විට රෝගද හටගනී. ඒවායින් පීඩාවට පත්වන යෝගාවචරයා හට භාවනාව එපා වීම ආකාරයෙන් ව්‍යාපාද නීවරණය ඇති වෙයි. භාවනාවෙහි යෙදෙන ඇතැමුන්ට වැඩි කල් ගත නොවීම සතුටු වීමට කරුණු ඇති වෙයි. ඇතැමුන්ට බොහෝ කල් භාවනාවෙහි යෙදුනේද සතුටු වීමට තරම් දෙයක් සිදු නොවේ. අමුතු සමාධියක් හෝ ඥානයක් ඇති නොවේ. ආලෝකයක් තරම් දෙයකුදු ඇති නොවේ. එයින්ද යෝගාවචරයන්ට භාවනාව එපා වීම නම් වූ ව්‍යාපාද නීවරණය ඇති වෙයි. සියුම් බැවින් ඒ ව්‍යාපාදයක් ලෙස තේරුම් ගැනීම දුෂ්කරය. එයින් භාවනා මාර්ගය ආවරණය වූ යෝගාවචරයා හට අද විවේකගෙන හෙට භාවනා කරමියයි සිතේ. පසු දිනෙහිද අද මේ කටයුත්ත කොට හෙට භාවනා කරමි යයි සිතේ. එසේ සිතී ඔහු භාවනාවෙහි නොයෙදී අන් කටයුතු වල යෙදෙයි. ඒ ව්‍යාපාදයෙන් කරන ආවරණයයි. සමහර විට එසේ සතිය මාසය භාවනාව නවත්වා අන්තිමේදී අන් කටයුතු වලටම බැස
සම්පූර්ණයෙන්ම යෝගාවචරයා නිවන් මගින් බැහැර වෙයි. එසේ නොවන්නට යෝගාවචරයෝ පරිස්සම් වෙත්වා. ඊ타ම බාධක නීවරණයද ව්‍යාපාද නීවරණයකි. ඊ타ම බාධක ව්‍යාපාද නීවරණය මේ අරති නම් වූ භාවනාව එපා වීමේ ව්‍යාපාදයයි. අනිකකු විසින් තමාට චෝදනා කළ කලෙහි තමාගේ ගෞරවයට හානි වන පරිදි අවගුණ පැතිර වූ කලෙහි කේලාම් කියා අන්‍යයන් තමා කෙරෙහි කලකිර වූ කලෙහි තමාගේ වැඩවලට බාධා කළ කලෙහි තමාගේ භාණ්ඩගෙන නුසුදුසුසේ පරිහරණය කොට ඒවා නරක කර කලෙහි තමාට ලැබෙන ලාභ නැති කළ කලෙහි තමා වාසය කරන තැන අපවිත්‍ර කළ කලෙහි ආචාර්ය උපාධ්‍ය ආදීන්ට අවමානයක් කළ කලෙහි මාපියාදීන්ට අවමානයක් අලාභයක් කළ කලෙහි කෝපයක් ඇති වෙයි. ඒ ව්‍යාපාද නීවරණය යයි. හික්මීමක් නැති පුද්ගලයෝ එබඳු අවස්ථාවලදී අනුන්ට බැන අත්පාවලින් පහර දී සමහර විට දඟලු මුගුරු වලින් හා ආයුධ වලින්ද පාවිච්චි කොට අනුන්ට පීඩා කොට තමන්ද අමාරුවටපත් වෙයි. හික්මීමක් ඇති යෝගාවචරයන් එසේ කෝලහල නොකරතත් ඒ ව්‍යාපාදයේ එකෙනෙහිම දුරු කර නොගතහොත් ඔවුනට එය භාවනාව ආවරණය කරන්නක් වෙයි. භාවනාවෙහි යෙදින්නට වන් කලෙහි සිත භාවනා ආරම්මණයෙහි නොපැවති තමන්ට කළ වරදට හා එය කළ පුද්ගලයා දෙසටත් නැවත නැවත හැරෙන්නට පටන් ගනී. ඒ කෝපය දුරු කර ගන්නා තුරු ඔහුට සමාධියක් නොලැබෙයි. ලබා ඇති සමාධියක් හෝ ඥාන විශේෂයක් තිබුණේ නම් ව්‍යාපාදේ නිසා එයද පිරිහෙයි. ඇතැමුන්ට තමන්ට කිසි සම්බන්ධයක් නැති රටේ වෙසෙන අන්‍යයන් කරන දේවල් අන්‍යයන් කරන වරදවල් ගැන සියුම් ද්වේෂයක් ඇති වේ. එයද ව්‍යාපාද නීවරණයයි. සියුම් බැවින් එය ව්‍යාපාදයක් වශයෙන් ඔවුනට නොදැනෙයි. සියුම් ද්වේෂය බෙහෙවින් ඇතිවන්නේ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ටය. භාවනාව සඳහා වනගත වී සිටින සිගපද අකුරටම පිළිපදින සිල්වත් ඇතැම් යෝගීන්ට අනුන්ගේ වර්ධ සම්බන්ධයෙන් ඇතිවන ඒ සියුම් ව්‍යාපාද ආවරණයක් වෙයි. ඇතැම් යෝගීහු අසවලා සල්ලාලයකි, පරස්ත්‍රීන් දූෂණය කරන්නෙකි, හොරකි, මුදල් රවටා ගැනීමට පින්කම් කරන්නෙකි, සාගසතුදය පැහැරගන්නෙකි, අසවල් භික්ෂුව බුදුන් වැඳීම පවා නොකරන්නෙකි, අසවල් භික්ෂුව මුදල් සැපීමෙහි යෙදී සිටින්නෙකි, අසවල් භික්ෂුව රහසේ කම්සැප විඳින්නෙකි, මත්පැන් පානය කරන්නෙකි, අසවල් භික්ෂුව සිල් පෙන්වා ලොව රවටන්නෙකි, අසවල් පන්සලේ අය මේ වැරදි වැඩ කරයි යයි අනුන්ගේ වරද ගැන නිතර සිතමින් හමුවන අය හා අනුන්ගේ වරදවල් ගැන කතා කරමින් කල් යවති. ශාසනය සුද්ධ කිරීම ඔවුනට සමාධියක්, ශාසනය සුද්ධ කිරීම ගැන කතා කරති, සිතති. ඒ සියුම් ද්වේෂය ප්‍රහාණය නොකළහොත් ඔවුනට සමාධියක් ඇති නොවේ. විදර්ශනාවද දියුණු නොවේ. ඒ ද්වේෂය ඇති පුද්ගලයා භාවනාවට වන් කලෙහි ඔහුගේ සිත භාවනා ආරම්මණයෙහි නොපවතී. වරද කරන අනුන් කරාම ඔහුගේ සිත නැවත නැවත යයි. ඒ නිසා භාවනා දියුණුවක් ඔහුට නොවේ. මේ කාරණය සඳහා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත. පරවජ්ජානුපස්සිස්ස නිච්ඡං උජ්ජානා සංඤිනෝ ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛයා. අනුන්ගේ වරද සොයන ස්වභාවය ඇත්තා වූ, නිතර අනුන්ගේ දොස් කියන්නා වූ පුද්ගලයා හට ආශ්‍රවයෝ වැඩෙයි. ධානාදීන් අතුරෙන් එක් ධර්මයකුදු ඔහුට නොවැඩෙයි. එබැවින් ඔහු අරහත්වයෙන් දුර සිටින්නෙකි යනු එහි ගාථාවේ තේරුමයි. ව්‍යාපාදයේ ඇතිවීමට හේතු අත්ති භික්ඛවේ පටිඝ නිමිත්තං
තත්ත අයනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස බීයෝ භාවාය වේපුල්ලාය. මහණෙනි, පටික නිමිත්තක් ඇත. ඒ පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම බහුල බව නූපන් ව්‍යාපාදයේ ඉපදීමටත් උපන් ව්‍යාපාදයේ වැඩිවීමට හා දියුණුවටත් හේතුවය යනු ඉහත දැක් වූ පාඨයේ තේරුමයි. එය පටික නිමිත්තයයි කියනුයේ ද්වේෂයට හා ඒට අරමුණු වන කරුණුවලට හා පුද්ගලයන්ටය. නුසුදුසු ලෙස වැරදි ලෙස මෙනෙහි කිරීම ගැන කලින් කියා ඇත. යම් කිසිවෙකු සම්බන්ධයෙන් පළමුව ඇතිවන කෝපය නිසා පසුව නැවත නැවත දියුණු වෙමින් කෝපය ඇතිවෙයි. එබැවින් පළමු ඇතිවන කෝපයත් කෝපයට හේතුවක් වෙයි. වරක් කෝපය ඇති වූ කලෙහි එයින් විය හැකි අන්තරාය ගැන සලකා එය ප්‍රහාණය කිරීමට උත්සාහ නොකොට එය පලිගෙන තමා කෙරෙහි තබාගතහොත් සමහර විට ඒ කෝපය වැඩෙයි. රවා බලන තරමට ඇති වූ කෝපය පරුස වචන කියන තරමටවත් පරුස වචන කියන තරමේ කෝපය අතින් පයින් පහර දෙන තරමටත් අතින් පයින් පහර දෙන කෝපය ගල් වලින් පොළු වලින් පහර දෙන තරමටත් අන්තිමේදී ආයුධ අතට ගන්නා තරමටත් දියුණු වේ. වර්ධ කරන පුද්ගලයන්ද පුද්ගලයන් වශයෙන් නොසලකා සංස්කාර ධර්ම පුද්ගලයන් සංස්කාර ධර්ම සමූහයන් වශයෙන් සලකතහොත් අනිත්‍ය ආදී වශයෙන් සලකතහොත් පළමු කෝපයද ඇති නොවේ. කෝපය ඇතිවන්නේ පුද්ගලයන් වශයෙන් හා නිත්‍ය ආදී වශයෙන් සැලකීමෙනි. පුද්ගලයන් වශයෙන් නිත්‍ය ආදී වශයෙන් සැලකීම නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීමය. ව්‍යාපාද ප්‍රහාණය. අති භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්ති තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස අනුපාදාය උපන්නස්සවා ව්‍යාපාදස්ස පහනාය බියෝ භාවාය න වේපුල්ලාය. මහණෙනි, මෙත්තා චේතෝ විමුක්තියක් ඇත. එය පිළිබඳව සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් ව්‍යාපාදය නොයිපදීමටත් උපන් ව්‍යාපාදය දුරු වීමටත් නොවැඩීමටත් නොදියුණු වීමටත් හේතු වේය යනු එහි තේරුමයි. අන්‍යයන්ට හිතවත් බව මෙත්තා නමි. එයින් යුක්ත වූ සිත නීවරණ ආදියෙන් මිදී ඇති බැවින් මෙත්තා චේතෝ විමුක්ති නමි. එනම් මෛත්‍රී සහගත සිතයි. නිතර එය පවත්වා ගැනීමට සිතීම, එහි අනුහස් සිතීම මෙත්තා චේතෝ විමුක්තිය පිළිබඳ සුදුසු පරිදි සිතීමයි. ච ධම්මා ව්‍යාපාදස්ස පහනාය සංවත්තಂತಿ මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ මෙත්තානුභාවනානුයෝගෝ කම්මස්ස කතා පච්ච වෙක්කනා පටිසංකාන බහුලී කතා කල්යාණ මිත්තතා සප්පාය කතා යනුවෙන් ව්‍යාපාදයේ දුරු වීමේ හේතු 6ක් අටුවාවල දක්වා ඇත. මෛත්‍රී කර්මස්ථානයේ උගෙනීම, උගත් මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම, කර්මය තමා අයද්දය වන බව මෙනෙහි කිරීම, දෙදෙනාටම කර්මය හිමි බව සිහිකොට කර්මය කර්මඵල දක්නා නුවණින් යුක්ත වීම, අස්සගුත්ත තෙරුන් වහන්සේ වැනි මෛත්‍රී භාවනාව බොහෝ කොට කරන කල්යාණ මිත්‍රයන් ඇති බව, සුදුසු කතා ඇති බව යනු ඒ කරුණු 6යි. මෙහි මෛත්‍රී කර්මස්ථානයේ උගෙනීමයයි කියනු ලදුවේ උපචාර සමාධිය ඇතිවන තුරු పూర్ව භාගයේහි කරන මෛත්‍රී භාවනාවටය. කර්මය තමා අයද්දය වන බව මෙනෙහි කිරීම යනු මම මාගේ කර්මයෙන්ම මෙලව ඉපිද මාගේ කර්මයෙන්ම පරලොව යන්නේ වෙමි. ඔහු ගැන මා කිපුනේද එයින් ඔහුට වන හානියක් නැත. ඒ ඔහුගේ සීලාදිය මට නැසිය නොහැකිය. මා කිපුනහොත්
එහි විපාකයේ හිමිවන්නේ ඔහුට නොව මටය. ඔහු මට වරදක් කළේය, අලාභයක් කළේය කියා මා කිපුණහොත් එය මා විසින් මටම තවත් වරදක් කර ගැනීමය, තවත් හානියක් කර ගැනීමය. වරද කළ අනුන්ට කිපීම නම් ගිනි අඟුරු හෝ අසුචි අතටගෙන අනුන්ට පහර දීමට තැත් කිරීම වැනිය යනාදීන් කර්මය තමා අයත් වන බව මෙනෙහි කිරීමය. තමා ගැන අනුන් කිපුණ විටද මොහුගේ කිපීමෙන් මට වන හානියක් නැත. මාගේ සීලාදිය ඔහුට නොනැසිය හැකිය. කර්ම විපාක ඔහුටද ඇත. කිපීමේ විපාකය ඔහුටම වෙයි යනාදීන් අනුන්ද කර්මය අයත් කොට ඇතිවුන් බව මෙනෙහි කළ යුතුය. එසේ කරන කලෙහි නූපන් ව්‍යාපාදය නූපදී, උපන් ව්‍යාපාදයද දුරු වෙයි. අස්සගුත්ත තෙරුන් වහන්සේ මේ බුදු සසුනේහි මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අගතැන්පත් රහතන් වහන්සේය. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහ නුවර සකුළුදායි නම් පිරිවැජියෙක් විසූහ. ඔහු පිරිවැජි පිරිසක නායකයෙකි. බුදුරජාණන් වහන්සේ ඔහුට දෙවරක් දහම් දෙසූසේක. චූල සකුළුදායි සූත්‍රය හා මහා සකුළුදායි සූත්‍රය ඔහුට දේශනය කළ ධර්මයෝය. දහම් ඇසුවද ඔහුට මගඵලයකට නොපැමිණියේය. චූල සකුළුදායි සූත්‍රය ඇසීමෙන් ඔහු බුදුසසුනේහි පැහැදී තෙරුවන් සරණ ගොස් තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. ඔහුගේ ශ්‍රාවකයන් විසින් ඔහුට බුදුසසුනේහි පැවිදි වීමට ඉඩ නොදෙන ලදී. බුදුරදුන් හමු වී දහම් අසන්නට ලැබී පැවිදි වීමටත් කැමැත්ත ඇති වී ඔහුට එය වැළකී ගියේ අතීත අකුසල කර්මයකිනි. පෙර සකුළුදායි කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදිව විසුවේය. ශාසනයෙහි උකටලී වූ ඔහුගේ මිත්‍ර භික්ෂුවක් තමා සිවුරු හැර යන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට කීයේය. සකුළුදායි ඒ භික්ෂුවගේ පා සිවුරු වලට ලෝභ කොට සිවුරු හැර යාමේ ගුණ වර්ණනා කළේය. ඒ භික්ෂුව පා සිවුරු සකුළුදායි භික්ෂුවට දී සිවුරු හැර ගියේය. සකුළුදායිගේ පැවිදීම වැළකී ගියේ ඒ පාප කර්මය නිසාය. තථාගතයන් වහන්සේ දෙවරක්ම ඔහුට දහම් දෙසුවේ අනාගතයේ සකුළුදායි මේ සසනෙහි පැවිදිව මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අග්‍රවන බව දැකීමෙනි. එබැවින් උන්වහන්සේ නොයෙක් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අග්‍රස්ථානයෙහි තබා වදාළ නමුත් මෛත්‍රී විහාරීන්ගෙන් අග්‍රස්ථානයෙහි භික්ෂුවක් නොතැබූහ. සකුළුදාය පිරිවැජි තෙමේ ධර්මාශෝක රජුගේ කාලයේදී පැලලුක් නුවර කුලගයක ඉපිද පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත්ව අස්සගුත්ත නම් තෙරුන් වහන්සේ නම් විය. උන්වහන්සේ මෛත්‍රියෙන් වාසය කරන්නවුන්ගෙන් අග්‍ර වූහ. දමදිව සියලු භික්ෂූන්ගෙන් අවවාද ආචාර්ය වී වත්තනිය නම් වූ ආරණ්‍ය සේනාසනයෙහි විසූහ. උන්වහන්සේගේ මෛත්‍රී බලයෙන් 33ක් පමණ වූ වත්තනිය වනයේ වෙසෙන තිරිසන් සත්වයෝද ඔවුනොවුන් කෙරෙහි මෙත්සිත තැබූහ. 33ක් පමණ වූ ඒ වනය එකම භාවනා ස්ථානයක් විය. පිරිස බොහෝ බැවින් උන්වහන්සේ අහසෙහි සම්කඩ අතුරා එහි වැඩ සිට ඔවුනට කමටහන් කියා දුන්හ. කල්යාමෙන් ශ්‍රාවකයන් වැඩිවීම නිසා තෙරුන් වහන්සේ පිණු පිණිසද පිටතට නොගොස් එහිම වෙසෙමින් කමටහන් කියා දීමෙහි යෙදුණහ. ධර්මාශෝක නරේන්ද්‍රතුමා තෙරුන් වහන්සේගේ ගුණාසා උන්වහන්සේ වැඩම කරවා ගැනීම සඳහා තෙවරක් දූතයන් යැවීය. භික්ෂු සංඝයාට අනුශාසනය කිරීම කඩවන බැවින් තෙරුන් වහන්සේ රජුගේ ආරාධනාවටද නොවැඩියහ.
මේ කතාව චූල සකුළුදායි සූත්‍ර අටුවාවෙහි සඳහන් වෙයි. ව්‍යාපාදයේ ඇති නොවීමට සුදුසු කතා නම් මෛත්‍රියෙහි අනුහස් පිළිබඳ වූද, කෝපයෙහි ආදීනව පිළිබඳ වූද, ඉවසීමෙහි අනුහස් පිළිබඳ වූද කතාය. එබඳු කතා කිරීමෙන් හා කරනවා ඇසීමෙන්ද ව්‍යාපාදයේ දුරු වෙයි. ව්‍යාපාද නීවරණය ඇති නොවීම පිණිස මෙනෙහි කළ යුතු ධර්ම මෙතැන් පටන් දක්වනු ලැබේ. කකචූපම අවවාදය. උබතෝ දණ්ඩකේන භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඔක්ඛන්තෙය්‍යුම් තත්‍රාපියෝ මනෝ පදුසෙය්‍ය නමේ සෝ තේන සාසන කරෝ. කකචූපම සුත්ත. මහණෙනි, නීච පැවතුම් ඇත්තා වූ සොරු තොප අල්ලා තොපගේ ශරීර අවයව හරස් කියතින් කපත් නම් මේ භික්ෂුවක් එකල්හිද ඔවුන්ට කිපේ නම් හෙතෙමේ මාගේ අනුශාසනය අනුව පිළිපදින්නේ නොවේය යනුවෙහි තේරුමයි. මෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කොතරම් මහත් අපරාධයක් වුවද කරන සතුරෙකුට නොකිපිය යුතු බවය. මේ දේශනය සිහිකොට යෝගාවචරයන් විසින් මම තමන් වහන්සේ නසන්නට අවිගෙන එන සතුරන් කෙරෙහිද මෙත්සිත පවත්වා ඔවුන්ටත් යහපතත් සිදු කළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වන මට කිනම් කරුණකින් වුවද කිපීම සුදුසු නැත යයි සිතිය යුතුය. නැවත නැවත සිතිය යුතුය. නොකිපීමේ අනුහස්. තස්සේව තේන පාපියෝ යෝ කුද්දං පටිකුංජති කුද්දං අප්පටිකුජ්ජන්තෝ සංගාමං ජේති දුජ්ජයං. යමෙක් තමාට කිපුණහට පෙරලා කිපේ නම් හෙතෙමේ පළමු කිපුණහුටද වඩා පාපියෙකි. කිපුණහුට පෙරලා නොකිපෙන සත්පුරුෂ තෙමේ දිනීමට දුෂ්කර වූ සංග්‍රාමයකින් දිනයි. උබින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකූපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. යම් සත්පුරුෂයෙක් අනුන් කිපුණු බව දැන සිහියෙන් යුක්තව තමා නොකිපී සිටින්නේ නම් හෙතෙමේ තමාගේද අඤ්ඤාගේද යන දෙදෙනාගේම යහපත පිණිස පිළිපදින්නෙක් වෙයි. උබින්නං තිකිච්ඡන්තානං අත්තනෝච පරස්සච ජනා මඤ්ඤන්ති බාලෝති යේ ධම්මස්ස අකෝවිදා. කිපුණාහුට පෙරලා නොකිපීම් වශයෙන් තමාගේද අනිකාගේද යන දෙදෙනාගේම යහපත සිදු කරන්නා වූ සත්පුරුෂයා මෝඩයෙක් යයි ධර්මය නොදන්නෝ සිතති. බ්‍රාහ්මණ සංයුක්තයෙන්. ක්‍රෝධේ ආදීනව. ක්‍රෝධ සම්මද සමත්තෝ ආයසක්යං නිගච්ඡති ඥාතිමිත්තා සුභජ්ජා ච පරිවජ්ජෙන්ති කෝදනං. ක්‍රෝධ නැමැති මදයෙන් මත් වූයේ අයසට පැමිණේ. ක්‍රෝධ කරන්නාහු නෑ මිතුරෝද හොඳ හිත් ඇත්තෝද වර්ජනය කෙරෙති. අනත්ත ජනනෝ කෝදෝ චිත්ත පකෝපනෝ බය මන්ත රතෝ ජාතං තං ජානෝ නාව බුජ්ජති. ක්‍රෝධය අනර්ථ ඇති කරන්නෙකි. ක්‍රෝධය සිත කෝප කරන්නෙකි. එය තමා තුලින්ම හටගත් බයකි. එය ජනයා තේරුම් නොගනී. කුද්දෝ අත්තං න ජානාති කුද්දෝ ධම්මං න පස්සති අන්ධ දත්තමං තදා හෝති යං කෝදෝ සහතේ නරං. කිපුණ පුද්ගල තෙමේ දියුණුව නොදකි. කිපුණ පුද්ගල තෙමේ ධර්මය නොදකි. යම් මිනිසෙකු ක්‍රෝධය අභිභවනය කෙරේද එකල ඔහුට ඝනාන්ධකාරයක් වෙයි.
අංගුත්තර සත්තක නිපාතයෙන්. සිහි කළ යුතු කරුණු. බෝධිසත්ව චරිත සිහි කිරීමද ව්‍යාපාදයේ අඩුවීමට හා දුරුවීමට හේතු වෙයි. සීලව ජාතකය, ශාන්තිවාදී ජාතකය, චූල ධම්මපාල ජාතකය, චද්දන්ත ජාතකය, මහා කපි ජාතකය, බෝරිදත්ත ජාතකය, චම්පෙය්‍ය ජාතකය, සංඛපාල ජාතකය යන ජාතක කතා මෙනෙහි කළ යුතුය. තවද පුන්න තෙරුන් වහන්සේගේ කතාව මෙනෙහි කිරීමද සුදුසුය. එය මජ්ක්‍ධිම නිකායේ පුන්නෝවාද සූත්‍රයෙහි ඇත. ඒ කතාව ශාසනාවතරණය නැමැති ග්‍රන්ථයේද ඇත. මානයද ව්‍යාපාදයට එක් හේතුවකි. කුලය, ධනය, උගත්කම, තනතුරු යන මේවා නිසා උඩඟුව සිටින ඇතැම්හු සෙස්සන් තමන්ට ගරු කළ යුතුය, යටත් විය යුතුය කියා සිතති. එය එසේ නොවන කල්හි ඔවුන් කිපෙති. මානය තුනී කර ගැනීම පිණිස මෙහි දක්වා ඇති විජය සූත්‍රය සිහි කිරීම යහපති. තීන මිද්ද නීවරණය. නීවරණ පහ අතුරෙන් යෝගාවචරයන්ට වඩා බාධා කරන්නේ, නිතර බාධා කරන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද නීවරණ දෙකයි. තේරුම් ගැනීම දුෂ්කර වන්නේ තීන මිද්ද නීවරණයයි. අභිධර්ම පිටකයේ හැටියට කියතොත් තීන යනු එක් චෛතසිකයකි, මිද්ද යනු තවත් චෛතසිකයකි. තීන යනු සිත දුබල කරන, පන නැති කරන, හකුළු වන ක්‍රියාවෙහි ඉදිරියට යන්නට නොදී එතනම තබන, නවත්වන ධර්මයකි. මිද්ද යනු චෛතසිකයන්ට එසේ කරන ධර්මයකි. ඒ චෛතසික දෙක සමකල්හීම එක් සිතක එකට ඇතිවනවා මිස කිසි කලෙක එකිනෙකට වෙන්ව ඇති නොවේ. එබැවින් අභිධාර්මිකයන්ටද පොත්වල ලියා ඇති හැටියට වෙන්වෙන් වූ චෛතසික දෙකක් හැටියට පිළිගන්නවා මිස වෙන්කොට තේරුම් ගත නොහැකිය. සිත ගැන විමසන, සිත පිරිසුදු කර ගැනීමට වෙර වඩන යෝගාවචරයන්ටද එකම ස්වභාවයක් වශයෙන් මිස ඒ දෙක වෙන වෙනම තේරුම් ගත නොහැකිය. ඒ චෛතසික දෙකින්ම සිදු කරන දෙයත් එකමය. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ධර්ම දෙක නීවරණ දෙකක් හැටියට නොවදාරා තීන මිද්ද නීවරණයයි එක් නීවරණයක් ලෙස වදාළසේක. තීන මිද්ද දෙක තුදුස් අකුසල චෛතසිකයන්ගෙන් දෙකකි. ඒවා අකුසල චිත්තේහි මිස කුසල චිත්තේහි කිසි කලක ඇති නොවේ. භාවනා කරන්නේ කුසල චිත්තේනි. එහි කිසි කලෙක අකුසල චෛතසික වූ තීන මිද්දයෝ ඇති නොවෙති. සිත කය දෙක නිශ්චලව තබා ගැනීමේ පුරුද්දක් නැති තැනැත්තාට එක් ඉරියව්වකින් නිශ්චලව ඉන්නා කල්හි තීන මිද්දය නැගී එයි. භාවනාවෙන් වෙහෙසටපත් වූ කල්හිද තීන මිද්දය නැගී එයි. තීන මිද්ද සහගත සිත් ඇතිවන්නේ භාවනා සිත්වලට අතරය. ඒවා ඇතිවන්නට පටන්ගත් කල්හි ඒ సంతානෙහි ඇතිවන භාවනා චිත්තයද දුබල වෙයි. එබැවින් යෝගාවචරයා නැවතී භාවනා කරයි. ඔහුට භාවනා ආරම්භණයෙහි සිත පැවැත්වීම මහ බරක් සේ දැනේ. අමාරුවෙන් සිත භාවනාවෙහි යෙදවුවද නැවත නවතින්නට පටන් ගනී. සමහර විට තීන මිද්දය නිසා යෝගාවචරයා නින්දට වැටෙයි. ඇතැම් යෝගාවචරයෝ ඒ නින්දට වැටීම සමාධි වීමක් යයි රැවටෙති. සමාධි මුඛේන තීන මිද්දං වංචේති යනුවෙන් සමාධියේ ආකාරයේ තීන මිද්දය යෝගාවචරයන් රවටන බව නෙත්ති අටුවාවෙහි දක්වා ඇත. සමාධියේ ආකාරයෙන් ඇතිවන ඒ නින්දෙහි එක්තරා රසයක් ඇත. ඒ නිසා ඇතැම් යෝගාවචරයෝ සමාධි වෙමි යයි සිතා
ඕනෑකමින්ම වාඩි වී නින්දට වැටේ. ඔවුහු නොදැනීම නිසා ඒ තීන මිද්දය ප්‍රහාණය කිරීමට උත්සාහ නොකරයි. සමාධි රූපයෙන් එන නින්ද සමාධියට බාධාවකි. සමාධි වෙමියයි සිතා නින්ද වඩන යෝගාවචරයන්ට කිසි කලෙක සමාධියක් නොලැබිය හැකිය. දැනට සමාධි වෙමියයි කියා වාඩි වී නිශ්චල වන යෝගාවචරයෝ මේ ගැන විශේෂයෙන් කල්පනා කෙරෙත්වා. යෝගාවචරයා හට යම් අවස්ථාවකදී සිත භාවනාවෙහි යෙදවීම මහ බරක් ගෙන යාමක්සේ දැනෙනවා නම් ඔහුගේ භාවනා චිත්තය නැවති නැවතී පවතිනවා නම් ඇසිපිය බර වෙනවා නම් ඇස් පිය වෙනවා නම් ඇඟ පණ නැති වෙනවා නම් ඇඟ ඒ මේ අතට බර වෙනවා නම් නැවෙනවා නම් ඒ සිදුවන්නේ තීන මිද්දයකින් යයිද දත යුතුය. ඒවා සිදුවීම තීන මිද්දයෙන් කරන භාවනා මාර්ගය වැසීමය. තීන මිද්ද නීවරණය තේරුම් ගත යුත්තේ එයින් සිදුවන කරුණවලනි. නින්ද සැමටම උවමනා දෙයකි. එබැවින් සකල සත්වයෝම නිදති. ඒ ස්වභාවික නින්ද තීන මිද්දෙන් සිදුවන්නක් නොවේ. සකල ක්ලේශයන් ප්‍රහාණය කළ රහතුන්ටද ස්වභාවික නින්ද ඇත. තීන මිද්ද නිසා ඇතිවන නින්ද ස්වභාවික නින්දට අතිරේක වශයෙන් ඇතිවන්නකි. තීන මිද්ද ඇතිවීමේ හේතු අති භික්කවේ අරති තන්දි විජම්බිතා බත්ත සම්මාදෝ චේතසෝ ලීනත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා තීන මිද්දස්ස උපාදාය උපන්නස්සවා තීන මිද්දස්ස බීයෝ භාවාය වේපුල්ලාය. මහණෙනි, පිළිවෙත් පිරීමෙහි නොසතුටු බවය, ශරීරයේ අලස බවය, ශරීරය ඒ මේ අතට නැමීමය, ආහාරයෙන් වන මත, සිතෙහි හැකිලෙන බව යන මේවා ඇත. ඒවා ගැන නොසුදුසු පරිදි මෙනෙහි කිරීම නූපන් තීන මිද්දේ ඉපදීමටද උපන් තීන මිද්දේ වැඩීමට හා දියුණුවටද හේතුවයි යනු එහි තේරුමයි. පිළිවෙත් පිරීමෙහි නොසතුට, ඇගමැලි බව යනාදිය ඇති වූ කල්හි ඒවා තීන මිද්දය නිසා හටගන්නා බාධක ධර්ම ලෙස, ආගන්තුක ධර්ම ලෙස, නැති කරගත යුතු ධර්ම ලෙස නොසලකා මා සතුටු නැත, මට සතුටක් නැත, මට පණ නැත, මාගේ ඇඟට පණක් නැත යනාදීන් ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් සිතන්නහුට නූපන් තීන මිද්දේ උපදී, උපන් තීන මිද්දය වැඩෙයි. තීන මිද්ද දුරු වීමේ හේතු අත්ථි භික්ඛවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා තීන මිද්දස්ස අනුප්පාදාය උප්පන්නස්සවා තීන මිද්දස්ස න බීයෝ භාවාය න වේපුල්ලාය. මහණෙනි, පළමු ඇතිවන වීරියක්ද, එයට බලවත් වීරියක්ද, බාධා මැඩ ඉදිරියටම යන බලවත් වීරියක්ද ඇත. එය සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් තීන මිද්දේ නොයිපදීමටද උපන් තීන මිද්දය නොවැඩීමට හා නොදියුණු වීමටද හේතුවය යනු එහි තේරුමයි. වීරය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම යනු වීරයේ අනුහස් මෙනෙහි කිරීමය. ච ධම්මා තීන මිද්දස්ස පහනාය සංවත්තන්ති අතිභෝජනේ නිමිත්තාගහෝ ඉරියාපත සම්පරිවත්තානා ආලෝක සංඥා මනසිකාරෝ අබ්බෝකාසෝ වාසෝ කල්යාණ මිත්තතා සප්පාය කතාති යනුවෙන් අටුවාවල තීන මිද්දේ දුරුවීමේ හේතු 6ක් දක්වා ඇත. ආහාර ගැනීම ගැන දැනීම, ඉරියව් වෙනස් කිරීම, ආලෝකයන් මෙනෙහි කිරීම, එලි මහනේ විසීම,
කල්යාණ මිත්‍රයන් ඇති බව සුදුසු කතා යනු ඒ කරුණු 6යි. බඩ තදවන පරිදි උගුර ළඟට එනතුරු ආහාර වළඳා වාඩි වී භාවනා කරන්නට වන් කලෙහි හිස මත මහ බරක් පටවන්නාක් මෙන් තීන මිද්ද නැගෙයි. පමණට ආහාර වළඳා භාවනාව පටන්ගත් යෝගාවචරයා හට ඉක්මනින් තීන මිද්දය නොෙයි. මෙපමණ ආහාරයෙන් තීන මිද්දය ඇතිවෙයි. මෙපමණ ආහාරයෙන් තීන මිද්දය නොෙයි යයි දැන ක්‍රියා කරන යෝගාවචරයා හට තීන මිද්දය ඇති නොවෙයි. භාවනාව සතර ඉරියව්වෙන්ම කිරීම සුදුසුය. එක් ඉරියව්වකින් භාවනා කරන කලෙහි තීන මිද්දය ඇති වුවහොත් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය දුරු කරගත හැකිය. රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ හෝ තීන මිද්දය ඇති වුවහොත් ඒ වේලාවට ඇති ආලෝකයක් බලා මද වේලාවක් එය මෙනෙහි කිරීමෙන්ද තීන මිද්දය දුරු වෙයි. තීන මිද්දෙන් තොරව නොනිදා වැඩ කරන වීරියවත් කල්යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන්ද තීන මිද්දය දුරු වෙයි. දූතාංගයන් පිළිබඳ වූද වීරිය පිළිබඳ වූද නොනිදා සිටීම පිළිබඳ වූද කතා ඇසීම හා කිරීමත් තීන මිද්ද දුරු වීමට හේතුවකි. පාඩම් ඇති ධර්මයක් සජ්ජායනා කිරීම, සක්මන් කිරීම, ඇමදීම ආදී කයින් කරන වැඩක යෙදීම, ඇල්දියෙන් මුහුණු අත්පා සෝදා ගැනීම, නෑම යන මේවායින්ද තීන මිද්දය දුරු කරගත හැකිය. කියන ලද එක් ක්‍රමයකින්වත් එය දුරු කරගත නොහේ නම් නින්දක් නිදා ගැනීමෙන් එය දුරු කරගත යුතුය. උද්ධච්ච කුක්කුච්ච නීවරණය. උද්ධච්ච යනු අකුසල චෛතසිකයකි. කුක්කුච්ච යනුද අකුසල චෛතසිකයකි. මේ දෙකින්ම යෝගාවචරයන්ට බාධා කරන්නේ, භාවනා මාර්ගය ආවරණය කරන්නේ සිත නොසන්සුන් කිරීම වූ එක් ආකාරයකිනි. එබැවින් ඒ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත. තීන මිද්ද දෙක භාවනාව ආවරණය කරන්නේ එකට ඉපිද එකට බැඳී සිටගෙනය. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ආවරණය එසේ නොවේ. උද්ධච්ච කුක්කුච්ච දෙක එක්ව සිටගෙනද ආවරණය කරයි. කුක්කුච්චේ සම්බන්ධයක් නැතිව උද්ධච්චය පමණක්ද ආවරණය කරයි. කුක්කුච්චය ආවරණය වන්නේ යෝගීන්ගෙන් ඊතා ටික දෙනෙකුට පමණි. ඒ ටික දෙනාට වුවද ආවරණය වන්නේ කලාතුරකිනි. උද්ධච්චය සියලුම යෝගීන්ට නිතරම බාධා කරන නීවරණයකි. උද්ධච්චය යනු භාවනාවට බැසගත් යෝගාවචරයාගේ චිත්ත පරම්පරාව දිගටම භාවනාවෙහි යෙදීම් වශයෙන් පවතින්නට නොදී භාවනා ආරම්මණයෙන් පිටත වූ නානා ආරම්මණයන් කරා චිත්ත පරම්පරාව යවන නානා ආරම්මණයන් සම්බන්ධයෙන් නානා කරුණු සම්බන්ධයෙන් නොඑක් සිත් උපදවන ධර්මයකි. එක් ආරම්මණයක හෝ එක් අරමුණු කොට්ටාසයක හෝ සිතට පවතින්නට නොදීම සිත නොසන්සුන් කිරීමයයිද වික්ෂිප්ත කිරීමයයිද කියනු ලැබේ. සිත නොසන්සුන් කරන ඒ උද්ධච්චය සමාධියට විරුද්ධ ස්වභාවයකි. අනා පදම් කළ තෙත් මැටි පිඩ උඩ සිට පොළොවට හෙළූ කල්හි පොළොව බදාගෙන නොසලී සිටින්නාක් මෙන් සමාධියෙන් යුක්ත සිත පැමිණි ආරම්මණය තදින්ගෙන එහි නොසලී පිහිටයි. සමාධියේ ආනුභාවයෙන් ඒ සිත් පරම්පරාවෙහි ඉදිරියට ඇතිවන සිද්ද අන් අරමුණු නොගෙන ඒ අරමුණුම හෝ එක් කොටසකට අයත් අරමුණු හෝ ගනිමින් ඒවායේ මනමින් පිහිටමින් උපදී. එබැවින් සමාධිය ඇති යෝගාවචරයාට අතරක් නැතිව බොහෝ වේලාවක් තමාගේ සිත භාවනා ආරම්මණයෙහි පැවැත්විය හැකි වෙයි. සුළං පිර වූ පන්දුව බිම හෙළූ කල්හි පොළව අල්ලා නොගෙන
උඩ පනින්නාක් මෙන් ඇතැම් සිත් පැමිණි අරමුණු තදින් නොගෙන එයින් ඉවත්වන ආකාරයෙන් එහි සැලෙන ආකාරයෙන් උපදී. එසේ වන්නේ ඒ සිත්වල ඇති උද්ධච්ච චෛතසිකය නිසාය. උද්ධච්චයේ ස්වභාවය සිත අරමුණෙන් අරමුණට යැවීමයි. එක් අරමුණක් ගෙන උපන් උද්ධච්ච සහගත සිත ළඟට අන් අරමුණක් ගන්නා උද්ධච්ච සහගත සිතක් උපදී. ඒට අනතුරුව තවත් අරමුණක් ගන්නා උද්ධච්ච සහගත සිත් උපදී. සියලුම අකුසල් සිත් උද්ධච්චයෙන් යුක්තය. යෝගාවචරයෙකුට භාවනා කරන කල්හි උපන් උද්ධච්චය දුබල නම් භාවනා ආරම්මණයෙන් අන්‍ය ආරම්මණයන් ගන්නා සිත් මදක් උපදී. ඉන්පසු ඔහුගේ සිත භාවනා ආරම්මණයට පැමිණේ. උද්ධච්චය බලවත් වූ කල්හි බොහෝ වේලාවක් නානා ආරම්මණයන් පිළිබඳ සිත් උපදී. එයින් ලබා ඇති සමාධියද දුබල වෙයි. උද්ධච්චය යටපත් කොට සිත භාවනාවට ගතද ඉක්මනින් පිටතට යැවෙයි. උද්ධච්චය කාමච්ඡන්ද ආදියසේ සිතෙන් වෙන්කොට තේරුම් ගත හැකියක් නොවේ. උද්ධච්චය යෝගාවචරයන්ට ඇති ඉමහත් බාධාවකි. උද්ධච්ච පීඩාවේ තරමද භාවනා පුරුදු නොකළ කෙනෙකුට පොත් කියවා තේරුම් ගත නොහැකිය. මේ උද්ධච්චය නිසා යෝගාවචරයෙකුට සිත විනාඩි කිහිපයක් එක් අරමුණක තැබීම වුවද අති දුෂ්කරය. උද්ධච්චය කාමච්ඡන්දය හා එක් වී යෝගාවචරයාගේ සිත භාවනා ආරම්මණයෙන් ඉවත් කොට කාම වස්තුන් කරා යවයි. ව්‍යාපාදය හා එක් වී යෝගාවචරයාගේ සිත ව්‍යාපාද වස්තුන් කරා යවයි. උද්ධච්චය භාවනාවෙහි යෙදී සිටින යෝගාවචරයාගේ සිත ඔහු හා කිසිම සම්බන්ධයක් නැති, ඔහුට කිසි උවමනාවක් නැති රටේ තොටේ වැඩවලට රටේ වෙසෙන අයගේ හොඳ නරක ගැන, අතීත සිදුවීම් ගැන නැවත නැවත යවයි. උද්ධච්චය නිසා සමහර විට යෝගාවචරයාගේ සිත ඔහු කරන භාවනාව සම්බන්ධයෙන්ද වික්ෂිප්ත වෙයි. භාවනාව පටන්ගත් කල්හි මාගේ සමාධිය දැන් දියුණුය, මා දැන් හොඳ වැටහීමක් ඇතිය, මාගේ තත්ත්වය අසවල් අය හා සාකච්ඡා කළ යුතුය, ඔවුන්ගෙන් තතු විමසන්නට ඕනෑය යනාදී සිත් ඇතිවීම භාවනාව සම්බන්ධයෙන් වන වික්ෂේපයන්ය. එබඳු වික්ෂේපයක් වේ නම් එය උද්ධච්චය නිසා වන්නක් බව තේරුම්ගෙන ඒ දුරු කරගන්නට වෑයම් කළ යුතුය. වික්ෂිප්ත වීම උද්ධච්චයේ ක්‍රියාවක් බව නොතේරෙන යෝගාවචරයා හට උද්ධච්චය දියුණු වෙයි. කරන ලද පව්කම් සම්බන්ධයෙන් හා කළ හැකි අවස්ථාවේදී නොකර අවස්ථාව ඉක්ම ගිය කුසලයන් සම්බන්ධයෙන් පසු කාලයේදී ඇතිවන තැවීම, දුක්වීම කුක්කුච්ච නම් වෙයි. කෙලෙසුන් නැගී සිටින කල්හි ඒ කෙලෙසුන්ට වසඟ වූ පුද්ගලයාට පව්කම් කිරීම මිහිරිය. නැගී සිටි කෙලෙසුන් සංසිඳ ගිය පසු වරද තේරුම් ගැනීමේ නුවණ පහළ වූ පසු පව්කම් කළවුන්ට කළ වරද කළ අපරාධ සම්බන්ධයෙන් මා විසින් කළේ වරදකි, මට වූයේ වැරදීමකි කියා පසුතැවිල්ලක් ඇති වෙයි. ඒ තැවිල්ල තුනුරුවන්ට, මාපියන්ට, පැවිද්දන්ට, ගුණවතුන්ට, වරද කළවුන්ට හා මිනී මැරීම්, ස්ත්‍රීන් අනාථ කිරීම, අනුන්ගේ දේපොළ පැහැර ගැනීම ආදී බලවත් අපරාධ කළවුන්ට වඩාම ඇති වෙයි. කෙලෙසුන්ට වසඟ වීම නිසා කළ යුතු කළ හැකි අවස්ථාවේදී මාපියන්ට සැලකීම්, දන් දීම්, පෙහෙවස් විසීම් ආදී පින්කම් නොකොට අවස්ථාව ඉක්ම වූ පුද්ගලයන්ට කෙලෙස් සංසිඳී නුවණ පහළ වී කාරණය තේරුම්ගත් පසු නොකොටහල කුසලයන් සම්බන්ධයෙන් කුක්කුච්චය ඇති වෙයි. විනය නූගත් පැවිද්දන් හට කැප දෙයක් යැයි සිතා අකප වැඩකට කළ දෙය අකප වැඩක් යැයි දැනගත් පසුද කැප දෙයක් කොට පසු කාලයේදී කළ දෙය අකප දෙයක් යැයි හැඟීම ඇතිවීමෙන්ද
කළ දේ වරද නිවැරදි බව තේරුම් ගත නොහැකි වීමෙන්ද කුක්කුච්චය ඇති වෙයි. පසුතැවීමට හේතු වන කරුණු ඇති යෝගාවචරයන්ට භාවනා කරන කල්හි ඒ අතීත කරුණු සිහිවන්නට පටන් ගනී. පසුතැවෙන ද්වේෂමූලික සිත් ඇතිවන්නට පටන් ගනී. මෙයින් යෝගාවචරයාට භාවනා ආරම්මණයෙහි සිත පිහිටුවා ගැනීම අපහසු වෙයි. සිත භාවනා ආරම්මණයට ගතද නැවත නැවතත් එයින් බැහැරවන්නට පටන් ගනී. ඒ කුක්කුච්චයෙන් කරන ආවරණයයි. උද්ධච්ච කුක්කුච්ච ඇතිවීමට හේතු. අත්ති භික්කවේ චේතසෝ අවූප සමෝ තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස උපාදාය උපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස බීයෝ භාවාය වේපුල්ලාය. මහණෙනි, සිතෙහි නොසන්සිඳීමක් ඇත. එහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපදීමටත් උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ වැඩීමට හා දියුණුවටත් හේතුවය යනු ඒ පාඨයේ තේරුමයි. උද්ධච්ච කුක්කුච්චය ඇතිවන කල්හි එය නීවරණයක් යැයි නොසිතා, එය ප්‍රහාණය කිරීම ගැන නොසිතා, එයට අනුකූලව සිත පැවැත්වීම, එයම ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ සිතීම උද්ධච්ච කුක්කුච්චය පිළිබඳ නොසුදුසුසේ මෙනෙහි කිරීමය. එසේ මෙනෙහි කිරීම බහුල තැනැත්තාට නැවත නැවත උද්ධච්ච කුක්කුච්චය උපදී. උපන් උද්ධච්ච කුක්කුච්චයද නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙයි, දියුණු වෙයි. උද්ධච්ච කුක්කුච්ච දුරුවීමට හේතු. අත්ති භික්කවේ චේතසෝ වූප සමෝ තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස අනුපාදාය උපන්නස්සවා උද්ධච්ච කුක්කුච්ච න බීයෝ භාවාය න වේපුල්ලාය. මහණෙනි, සිතෙහි සංසිඳීමක් හෙවත් චිත්ත සමාධියක් ඇත. එහි සුදුසුසේ මෙනෙහි කිරීම බහුල බව නූපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නොයිපදීමටද උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ නැවත නැවත නූපදීමට හා නොදියුණු වීමටද හේතුවය යනු එහි තේරුමයි. අටුවාවල දැක්වෙන ප්‍රහාණ හේතු. ච ධම්මා උද්ධච්ච කුක්කුච්චස්ස පහානාය සංවත්තන්ති බහුසුතා පරිපුච්ඡකතා විනයේ පකතඤ්ඤුතා වුඩ්ඩ සේවිතා කල්යාණ මිත්තතා සප්පාය කතා. ධර්ම විනය උගත් බව, කැප අකැප බව දන්නා, ඒ බව පිළිබඳ ප්‍රශ්න නගන බව, විනය ප්‍රඥාප්තිය අනුව වැඩ කිරීමේ පුරුද්දෙන් විනය තතු දන්නා බව, බොහෝ කල මහණදම් පුරා ඇති මහලු තෙරුන් වහන්සේලා ඇසුර, විනයදත් විනයගරුක කල්යාණ මිත්‍රයන් ඇති බව, කැප අකැප බව පිළිබඳ වූ සුදුසු කතා යන මේ කරුණු 6 අටුවාවල දක්වා ඇති උද්ධච්ච කුක්කුච්ච දුරුවීමේ හේතුය. විචිකිච්ඡා නීවරණය. බුද්ධාදී උත්තමයන් ගැන හා මාර්ගඵලාදී ධර්ම ගැන සැකය, අවිශ්වාසය විචිකිච්ඡා නමි. එය එසේද මෙසේද මෙයද අනිකක්ද ඇතද නැතද කියා දෙපසට පනින ධර්මයක් බැවින් සමාධියට බාධක වූ සිත නොසන්සුන් කරන ධර්මයකි. සමාධිය ආවරණය කරන, ප්‍රඥාව ආවරණය කරන, නිවන් මඟ ආවරණය කරන ධර්මයක් බැවින් නීවරණයකි. සත්වයා හට අතීත සංසාරයක් තිබූ බව, අනාගත සංසාරයක් ඇති බව, කලකම් අනුව ඔහු සැප දුක් ලබන බව, කම්ඵල දෙන ස්ථාන වූ අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඇති බව, ධ්‍යාන අභිඥා ඇති බව, මාර්ගඵල නිර්වාණයන් ඇති බව, අනාගත සංසාරය නැති කල උත්තම පුද්ගලයන් ඇති බව, සියල්ල දත් බුදුවරුන් ඇති බව යන මේ කරුණු සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය ඥාණයට අවිෂයය. ඒවා
සාමාන්‍ය ජනයා පිළිගන්නේ බුදුන් වහන්සේ කෙරෙහි තබන විශ්වාසය අනුවය. හරි දැක්මක් නැතිව අනුන් කෙරෙහි තබන විශ්වාසය අනුව පවතින පිළිගැනීම ස්ථිර එකක් නොවේ. එබැවින් සත්වයා හට පෘථග්ජන භාවය ඉක්මවන තුරු වරින් වර ඒ කරුණු ගැන විචිකිච්ඡා ඇතිවේ. අනාගත සංසාරය ගැන හා කර්ම විපාක ගැන සැකය නැගී ඇති තැනැත්තාගේ සිත මතු සුගතියෙහි ඉපදීමට කළ යුතු පින්කම් කෙරෙහි නොනැමේ. ඒ සැකය ඔහුට කුශලයට බාධාවක් වෙයි. කුසල මාර්ගය ආවරණය කරන්නක් වෙයි. ඒ නිසා ඔහුට කුසල් කරන්නට නොලැබේ. එයින් ඔහුට ස්වර්ග මාර්ගය වැසේ. මාර්ගඵල නිර්වාණයන් පිළිබඳ සැකය නැගී ඇති, අනාගත සංසාරය ගැන සැකය නැගී ඇති පුද්ගලයාගේ සිත පස්කම් සැප අත්හැරීමට, සිල් රැකීමට, භාවනා කිරීමට නොනැමේ. නිවන් මඟ ඔහුට එයින් වැසේ. දහම් අසන්නට ලැබී, ගුණවතුන් සේවනය කරන්නට ලැබී, ශ්‍රද්ධාව ඇති වී කාමයන් හැර නිවන් මඟට බැසගත්තාට සමහර විට විචිකිච්ඡාව ඇති වී ඔහුගේ සිත අවුල් වේ, වික්ෂිප්ත වේ. එයින් හේ භාවනාවෙහි පසුබසී. සමහර විට ඔහු ලබා සිටි තත්වයෙන්ද පිරිහේ. සිත්හි එකක් තබාගෙන අනෙකක් කියන කිසිදු අභ්‍යන්තරික ගුණයක් තමා තුළ නැතිව ගුණවතුන්සේ පෙනී සිටින කෛරාටික වන්ක පුද්ගලයන්ට විචිකිච්ඡාව පහළවීම අධිකය. ඔව්හු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා, සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා, දහම් පොත් ලියා තැබූ උත්තමයන් වහන්සේලා තමන් වැනි අය යැයි සිතා සෑම එකක් ගැනම සැක කරති. සත්‍යයෙහි පිහිටා සිටින, සත්‍ය භාවිතා කරන සත්පුරුෂයන්ට විචිකිච්ඡා මදය. ඔව්හු තමන්සේ සත්‍ය භාවිතා කරන, සත්‍යයෙහි පිහිටා සිටින තවත් අය ඇති බව පිළිගනිති. එයින් ඔවුනට බුද්ධාදී උත්තමයන් ගැනත්, ධර්මය ගැනත් එතරම් අවිශ්වාසයක් ඇති නොවේ. ශ්‍රද්ධාව අඩු තරමට විචිකිච්ඡාව වැඩි වේ. ශ්‍රද්ධාව දියුණු වීමෙන් විචිකිච්ඡාව මද වේ. විචිකිච්ඡාව සම්පූර්ණයෙන් නැති කිරීමට ඇති උපායත් කෙසේ හෝ එය යටපත් කර භාවනාවෙහි යෙදී සෝවාන් ඵලයට පැමිණීමය. සෝවාන් මාර්ගඥානයෙන් ආර්ය සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් විචිකිච්ඡාව සම්පූර්ණයෙන් මතු ඇති නොවන පරිදි දුරු වේ. විචිකිච්ඡා ඇතිවීමට හේතු අත්ති භික්කවේ විචිකිච්ඡාඨානියා ධම්මා තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නස්සවා විචිකිච්ඡාය බීයෝ භාවාය වේපුල්ලාය. මහණෙනි, විචිකිච්ඡා ඇතිවීමට ස්ථානවන ධර්මයෝ ඇත්තාහ. එහි නුසුදුසුසේ මෙනෙහි කිරීම බහුල බව, නූපන් විචිකිච්ඡාව ඉපදීමේත්, උපන් විචිකිච්ඡා නැවත නැවත ඇතිවීම වශයෙන් වැඩි දියුණු වීමේත් හේතුවය යනු එහි තේරුමය. විචිකිච්ඡාවම විචිකිච්ඡා ඇතිවන බිමය. යම් කිසිවක් ගැන විචිකිච්ඡාවක් ඇති වූ පසු එහි පිහිටා ඒ ගැන සිතන්නා වූ පුද්ගලයා හට එය සැක කළ යුතු බවට බොහෝ කරුණු මතුවී එයි. එයින් ඔහුට ඇති වූ විචිකිච්ඡාව තහවුරු වේ. ඒ නිසා නැවත නැවත විචිකිච්ඡාව ඇතිවේ. සුළුවෙන් ඇති වූ විචිකිච්ඡාව දියුණු වී මහත් වේ. විචිකිච්ඡාව නැතිවීමට හේතු සෙවීම නොකොට විචිකිච්ඡාව තහවුරු වන, දියුණු වන කරුණු මෙනෙහි කිරීම විචිකිච්ඡාව ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීමය. විචිකිච්ඡා ප්‍රහාණ හේතු අත්ති භික්කවේ කුසලා කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා
සේවිතබ්බා සේවිතබ්බ ධම්මා හීන පනීතා ධම්මා කන්හ සුඛ සප්පටිභාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විචිකිච්ඡාය අනුප්පාදාය uppannස්සවා විචිකිච්ඡාය න බීයෝ භාවාය න වේපුල්ලාය. මහණෙනි, කුසල අකුසල ධර්මයෝ ඇත. ඒවා ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් විචිකිච්ඡාවන් නොඉපදීමටත් උපන් විචිකිච්ඡා නොවැඩීමටත් නොදියුණු වීමටත් හේතුවය යනු එහි අදහසය. ඉහත දැක් වූ පාඨයේහි සාවච්චන වජ්ජාදී නම් වලින් දැක්වෙන්නේ කුසල අකුසලයන්මය. කුසල අකුසලයන් ගැන සුදුසු පරිදි මෙනෙහි කරන්නහුට ඒවායේ තතු අවබෝධ වන කල්හි තෙරුවන් කෙරෙහි පැහැදීම වැඩි වේ. එයින් විචිකිත්සා පහළවීම අඩුවේ. අටුවාවල දැක්වෙන විචිකිච්ඡා ප්‍රහාණ හේතු. ච ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්ති බහුස්සුතා පරිපුච්චිකතා විනයේ පකතංචුතා අදිමොක්ඛ බහුලතා කල්යාණ මිත්තතා සප්පාය කතාති. ධර්ම විනය උගෙන ඇති බව, රත්නත්‍රය පිළිබඳ ප්‍රශ්න කරන බව, විනයෙහි පළපුරුද්ද ඇති බව, රත්නත්‍රයේ ගුණ පිළිබඳ විනිශ්චය සහිත දැනීම ඇති බව, ශ්‍රද්ධාධික කල්යාණ මිත්‍රයන් ඇති බව, රත්නත්‍රය ගුණ පිළිබඳ කතාව යන මේ කරුණු සය අටුවාවෙහි දක්වා ඇති විචිකිච්ඡා ප්‍රහාණ හේතුය. පිටකත්‍රය ධර්මය පාලි වශයෙන් හා අර්ථ වශයෙන් උගන්නා උගත් තැනැත්තාට ඒ දැනීමේ හේතුවේ විචිකිච්ඡා පහළවීම මද වේ. ධර්මය පිළිබඳ දැනුමක් නැති භාෂා ශාස්ත්‍ර පමණක් උගත් අයට බොහෝ විචිකිච්ඡා පහළ වේ. තෙරුවන් ගුණ දතුවන්ගෙන් ඒවා ගැන බොහෝ ප්‍රශ්න කරන තැනැත්තාහට බොහෝ තෙරුවන් ගුණ දැනගන්නට ලැබීමෙන් තෙරුවන් කෙරෙහි විශ්වාසය තහවුරු වේ. එයින්ම පරලොව ඇත යනාදී කරුණු දැන ගැනීමද දැඩි වේ. එයින් ඔහුට විචිකිච්ඡා පහළවීම මද වේ. විනය භික්ෂූන්ට නොඑක් විට විචිකිච්ඡා ඇතිවීමට හේතු වේ. කැප අකැප බව විනිශ්චය කිරීම, ආපත්‍ති අනාපත්‍ති විනිශ්චය කිරීම, උපසම්පදා කර්ම, සීමා සම්මුති ආදී විනය කර්ම කිරීම යන මේවායින් විනය පිළිබඳ පළපුරුදුකම් ඇතියන්ට විනය සම්බන්ධයෙන් පහළ විය හැකි විචිකිච්ඡා මද වේ. තෙරුවන් ගුණ නොදත් තෙරුවන් නාදුනන පුද්ගලයන්ට විචිකිච්ඡා බහුලය. තෙරුවන් ගුණ විනිශ්චයක් ඇතිව දැනගත් අයට විචිකිච්ඡා මදය. සූවිසි මහා ගුණය නැමැති ග්‍රන්ථය කියවීමෙන් තෙරුවන් ගුණ පිළිබඳ සෑහෙන දැනුමක් ඇති කරගත හැකිය. තෙරුවන් ගුණ නොපිළිගන්නා වූ, තමන්ට අවශ්‍ය ධර්ම නොපිළිගන්නා වූ අශ්‍රද්ධාවත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් විචිකිච්ඡා බහුල වේ. වක්කලී තෙරුන් වහන්සේ වැනි, සුප්‍රබුද්ධ දුගියා වැනි, ධනංජානී බැමිණිය වැනි ශ්‍රද්ධාධික පුද්ගලයන් සේවනය කරන්න උන්ට විචිකිච්ඡාව තුනී වේ. තෙරුවන් ගුණ දැක්වෙන ධර්මදේශනයන් ඇසීම, ධර්මදේශනා පැවැත්වීම, තෙරුවන් ගුණ විස්තර කර ඇති දහම් පොත්, දහම් ලිපි කියවීම, තෙරුවන් ගුණ ගැන කතා කිරීම යන මේවායින්ද නූපන් විචිකිච්ඡා නූපදී. උපන් විචිකිච්ඡා දුරු වේ. යෝගීහු නිවන් මඟ අවුරන මේ නීවරණය ප්‍රහාණය කොට දුකින් මිදීමට සමත් වෙත්වා. සකල සත්වයෝ සුවපත් වෙත්වා.